නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදෙන්නේ දුවිදේන දූපසංගහ කියන කොටස. ඒ කියන්නේ රූපේ දෙවදාරුම් කොට දක්වන බෙදීම් වර්ග තමයි කතා කරන්නේ. මෙතෙක් කල් අපි අවසාන දවස් 3 අපි කතා කරන්නට යෙදුනා ඒක විදිහේ රූප සංග්‍රහය. ඒ කියන්නේ රූපේ තියෙන පොදු හැම රූපයකටම පොදු ලක්ෂණ ටික. ඒක හැම රූපයකටම පොදු වෙච්ච සංකත බව, සප්‍රත්‍ය බව, ඊට පස්සේ කාමාවචර බව, පරියාපන්න බව, ඊට පස්සේ ලෞකික බව, අහේතුක බව, ඊළඟට ශාස්ත්‍රව බව, උපාදානීය බව, අනාරම්මන බව. නේද? මේ කරුණු අපි කරුණු 10ක් කතා කරන්න තියදුනා එක් වැදෑරුම් කොට දක්වමු. දෙවැදෑරුම් කොට දක්වන එක අපි යමු පිටුව 8 මම ඒක දක්වලා තියෙනවා. දෙවදාරුම් රූප සංග්‍රහය 554 සියලු රූපය සුඛීය ලක්ෂණ අනුව පහත පරිදි දෙවදාරුම් වේ. ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන්, වස්තු සහ අවස්තු වශයෙන්, ద్వාර සහ අද්වාර වශයෙන්, ඉන්ද්‍රිය සහ අනින්ද්‍රිය වශයෙන්, සප්‍රතිග සහ අප්‍රතිග වශයෙන්, ඖදාරික සහ සූක්ෂම වශයෙන්, සන්තිකේ සහ දූරේ වශයෙන්, උපාදීන සහ අනුපාදීන වශයෙන්, සනිදර්ශන සහ අනිදර්ශන වශයෙන්, ගෝචරග්‍රාහික සහ අගෝචරග්‍රාහික වශයෙන්. එතකොට මෙතනත් බෙදීම් 10ක් අපි සාකච්ඡා කරනවා. ඉතාම වැදගත්ම බෙදීම් ටික අපි දැනගෙන ඉන්නවා කියන එක. එතකොට ඒ කියන්නේ උදාහරණයක් ගත්තම අපි සත්වයෝ ගත්තොත්, තිරිසන් සත්තු නැත්නම් ලෝකේ ඉන්න සත්වයෝ ගත්තොත් අපිට අපාද, දිපාද, චතුප්පාද, බහුපාද කියලා බෙදන්නට පුළුවන්. ඒ සත්ව කොටාසම නැවත ශීරපායි, නොශීරපායි ලෙස බෙදන්නට පුළුවන්. ඊට පස්සේ මාංශ භක්ෂක, ශාක භක්ෂක, සර්ව භක්ෂක ලෙස බෙදන්න පුළුවන්. එකම සත්ව කොටාසේ වෙන වෙන ක්‍රම වලට බෙදීමක් තමයි තියෙන්නේ. ඒ වගේ තමයි එකම රූප 28 අපි එක එක ක්‍රම වලින් වර්ගීකරණයට බෙදීමට ලක් කරනවා. මේ වගේ එකක් තමයි දුක මාතිකා, තික මාතිකා වලදී අපිට ධම්මසංගණේ හම්බ වෙන්නේ. ඒක සියලු පරමාර්ථ ධර්ම සම්බන්ධයෙන් මෙතන අපි සාකච්ඡා කරන්නේ රූප 28 සම්බන්ධයෙන් විතරයි. ඒතකොට අද අපි මේ මාතෘකාවම තමයි රූප විභාගය කියන මාතෘකාවම තමයි අපි යෙදෙන්නේ. රූප විභාගය. එතකොට ද්විදේන රූප සංග්‍රහ. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ආධ්‍යාත්මික, බාහිර, වස්තු, අවස්තු කියන බෙදීම් වලට. එතකොට පළවෙනිම අපි යමු ආධ්‍යාත්මික සහ බාහිර කියන බෙදීමට. ආධ්‍යාත්මික බාහිර කියන බෙදීම ඇවිල්ලා තියෙන ප්‍රධාන වශයෙන්ම උපාදානයන්ට අරමුණු වීම වශයෙන්. තෘෂ්ණාවට සහ දෘෂ්ටියට වැඩිපුරම අරමුණු වෙන රූප වලට කියනවා, ධර්ම වලට කියනවා ආධ්‍යාත්මික ධර්ම කියලා. ඒක පාලියෙන් අපි කියනවා අජ්ජත්තික කියලා. ඒක බාහිර කියලා. අජ්ජත්තික බාහිර. අජ්ජත්තික වෙන්නේ වැඩිපුරම තෘෂ්ණාවට සහ දෘෂ්ටියට ලක්වන්නා වූ ධර්ම. අජ්ජත්තික ධර්ම ප්‍රධාන වශයෙන් 6යි. මොනවද? ප්‍රසාද රූප 5 සහ සිත. ප්‍රසාද රූප 5 සහ සිත. අවශේෂ සියලු පරමාර්ථය බාහිර සංඛ්‍යාවට ය වෙනවා. එතකොට මෙතන අපි තවත් එකක් දැනගන්න ඕනේ අජ්ජත් බහිද්ද. අජ්ජත් බහිද්ද කියලා තව බෙදීමක් තියෙනවා. අජ්ජත් බහිද්ද කියන බෙදීම. අජ්ජත් බහිද්ද කියන බෙදීමේදී මෙතන ගන්නේ එකිනෙකාගේ సంతానගත නාම රූපය ඔවුනොවුන්ට අජ්ජත් වෙනවා. ඒ කියන්නේ මගේ තියෙන මේ సంతాනයේ තියෙන සතර මහා ධාතු චෛසික ධර්මයෝ ඒවා මට අජ්ජත්යි. වෙන කෙනෙක්ට ඒවා බාහිරයි. වෙන කෙනෙකුගේ సంతాනයේ තියෙන නාම රූප ධර්මය ඔහුට හෝ ඇයට අජ්ජත් වෙනවා. මට ඒක බහිද්දා. බාහිර නෙවෙයි සමාව වෙන්නේ බහිද්දා වෙනවා. ඒතර මගේ නාම රූප ධර්ම මට අජ්ජත් වෙනකොට වෙන කෙනෙක්ට ඒක බහිද්දා ධර්මයක් වෙනවා. වෙන කෙනෙක්ගේ නාම රූපය ඔහුට හෝ ඇයට අජ්ජත් වෙනකොට අපිට ඒක බහිද්ද වෙනවා. මේක පුද්ගල ප්‍රතිබද්ධයි මේ බෙදීම අජ්ජත් සහ බහිද්ද කියන බෙදීම.
අජ්ජත්තික සහ බාහිර කියන බෙදීම වෙනස්. අජ්ජත්තික බාහිර කියන එක තමයි තෘෂ්ණාවට සහ දෘෂ්ටියට යම් කිසි ධර්ම ටිකක් ප්‍රබල ලෙස අරමුණු වෙනවා නම් ඒවා මොන సంతානයක තිබුණත් සලකන්නේ ආධ්‍යාත්මික නැත්නම් අජ්ජත්තික ධර්මයක් ලෙස. ඒ කියන්නේ ඕනම කෙනෙක්ගේ චක්කු ප්‍රසාදයක් අපි සලකන්නට ඕනේ අජ්ජත්තික ධර්මයක් ලෙස. හැබැයි අජ්ජත්ත බහිද්ද බෙහෙදේට ආව මගේ චක්කු ප්‍රසාදේ මට අජ්ජත්ත වෙනකොට වෙන කෙනෙක්ට එක බහිද්ද වෙනවා. හරිනේ? අජ්ජත්තික බාහිර කියන බෙදීමේදී සියලුම චක්කු ප්‍රසාදය ලෝකේ තියෙන මට අපි සලකන්නට ඕනේ අජ්ජත්තික කියලා. ඔය තමයි අජ්ජත්තික සහ අජ්ජත්ත කියන දෙකේ වෙනස. මේ බෙදීම ඉතාම වැදගත්. මේ බෙදීම ඉතාම වැදගත්. තව තැනකදී ආපහු මේ අජ්ජත්ත සහ අජ්ජත්තික කියන පද දෙක සමාන කරපු තැන් තියෙනවා. ඕක අපිට හම්බ වෙනවා අජ්ජත්ත ත්‍රිකේ විස්තර කරනකොට ධම්මසංගණී අටුවාවේ දෙන ඒ කියන්නේ විවරණයේදී මේ අජ්ජත්තික සහ අජ්ජත්ත මොකද හේතුව අජ්ජත්තික කියන වචනේ හදන්නේ අජ්ජත්ත කියන වචනේ හදලා ඊට පස්සේ එක ප්‍රත්‍ය දාලා මේක හදන්නේ. අජ්ජත්ත කියන වචනේ දාලා. ඒ නිසා මේ දෙකේ අර්ථ සමාන කරපු තැනක් තියෙනවා. ඒ කියන්නේ අජ්ජත්තිකය අජ්ජත්තේ ඇතුළටම දාලා කතා කරපු අවස්ථාවක් තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපිට කියන්නට ඕනේ පොදුවේ අජ්ජත්තික කියලා කිව්වම ඕනම ඒ ප්‍රසාද රූප පහ සහ සිත කියන එක ඕනම సంతානයක තියෙනකොට ඒකට අජ්ජත්තික ධර්මයක් ලෙස හඳුන්වනවා. අනිත් ධර්මය බාහිර වෙනවා. පොදුවේ ගත්තම අජ්ජත්තික වෙන්නේ උදාහරණ අජ්ජත්තික වෙන්නේ ප්‍රසාද රූප පහ ඊට පස්සේ සිත 89 කියලා අපි ලියමුකෝ අභිධර්ම ක්‍රමයට සිත 89. මේක තමයි අජ්ජත්ත සහ අජ්ජත්තික සහ අජ්ජත්තික කියනකොට ඉන්නේ. බාහිර වෙනකොට අවශේෂ රූප. ඒ කියන්නේ උදාහරණයකට ගෝචර රූප 7 ඊට පස්සේ සුකුම රූප අපි ඒක තාම කතා කරේ නෑ 16 චෛතසික 52 නිර්වාණ. මේ ටික තමයි බාහිර වෙන්නේ. මේ තමයි සාමාන්‍යයෙන් ධම්මසංගණීය බෙදීම. අජ්ජත්තික සහ බාහිර කියන එක. අද අපේ පාඩම තියෙන්නේ රූපක කාණ්ඩයේ සම්බන්ධයෙන් නිසා මෙතනදී අපිට වැදගත් වෙන්නේ රූප විභාගයේදී අජ්ජත්තික රූප වෙන්නේ ප්‍රසාද රූප 5, අවශේෂ රූප 23. අවශේෂ 20 රූප 23 බාහිර ලෙස සලකනවා. ඒක නිර්වචනය දීලා තියෙන්නේ අජ්ජත්තික ලෙස ගන්නේ වැඩිපුරම තෘෂ්ණා දෘෂ්ටීන් විසින් මම මාගේ කියලා අල්ලා ගනු ලබන මාගේ సంతානයේ ලෙස දැඩිව අරගනු ලබන්නේ වැඩිපුරම තෘෂ්ණා දෘෂ්ටීන් මුල් බැසගෙන තියෙන මේ ප්‍රසාද රූප පහ කෙරේ. ඒක සාමාන්‍යයෙන් උදාහරණයකට තේරුම් ගන්න මිනිස්සෙට ඔප්ෂන් එකක් දුන්නොත් ඒ කියන්නේ තීරණයක් ගන්න දුන්නොත් අතක්ද කපන්නේ ඇහැක්ද ගලවන්නේ කියලා මේ බහුතරයක් මිනිස්සු මං හිතනවා අත කැපීමට කැමති වෙයි ඇහැ ආරක්ෂා කර ගැනීමට කැමති වෙයි. මොකද හේතුව ඒ ප්‍රසාද රූප පහ කියන එක ඒ තරම්ම අපේ ජීවිතවලට ප්‍රයෝජනයි සහ අපි ඒවට ඇල්ලලා තියෙනවා. ඒවයි තියෙන ප්‍රයෝජනය නිසා ඇත්තටම. ඒවයි තරම් මොකද අපි අරමුණු ගන්නෙ මේක හරහා ප්‍රධාන වශයෙන්. අතිනුත් යම් අරමුණු ගැනීමක් තියෙනවා. නමුත් අර දැකීම කියන එක ඊට වඩා ප්‍රබලයි අපිට. ඒ වගේ ඇසීම් ආදීටත් ඒ විදිහයි. ඒ නිසා අජ්ජත්තික රූප කෙරෙහි තියෙන තෘෂ්ණාව අනිත් රූප කෙරෙහි තියෙන තෘෂ්ණාවට සහ දෘෂ්ටියට අජ්ජත්තික රූප කෙරෙහි තියෙන තෘෂ්ණා දෘෂ්ටීන් අනිත් රූප කෙරෙහි තියෙන තෘෂ්ණා දෘෂ්ටීන්ට වඩා ප්‍රබලයි. ඒ නිසා ඒ රූප ටික අජ්ජත්තික රූප ලෙස හඳුන්වලා තියෙනවා. අවශේෂ රූප බාහිර රූප ලෙස හඳුන්වලා තියෙනවා. අජ්ජත්ත බහිද්ද කියන ભેදෙ මීට වඩා වෙනස්. අජ්ජත්ත බහිද්ද ඒක පුද්ගල ප්‍රතිබද්ධයි. පුද්ගලයන් අනුව නිර්වචනය කරපු දුකයක් තමයි අජ්ජත්තික සහ බහිද්දා අජ්ජත්ත සහ බහිද්ද කියන දුකය. මේක ත්‍රික මාතිකා වෙනවා අජ්ජත්තා ධම්මා බහිද්දා ධම්මා අජ්ජත්ත බහිද්දා ධම්මා කියලා. අජ්ජත්තික බාහිර කියන. එතන දුකයක් තමයි තියෙන්නේ අජ්ජත්ත සහ බහිද්ද කියලා. ඊට පස්සේ අජ්ජත්තික සහ බාහිර කියනකොට ඒක වෙනයි. ඊට පස්සේ තව පටිසම්භිදා මාර්ග ක්‍රමයේ හැටියට අජ්ජත්ත සහ බහිද්ද කියලා වෙනම තව බෙදීමක් තියෙනවා. එතන අජ්ජත්ත වෙනකොට එන්නේ සාමාන්‍යයෙන් ගන්න අපි අනුසය කෙලෙස් අජ්ජත්ත වෙනවා. ඊට පස්සේ උපදින්නට තියෙන නියමිත අනුප්පන්න උපාදින්න ස්කන්ධය. ඒ කියන්නේ කර්මජ ධර්මය. කර්මජ චිත්තචෛසික සහ කර්මජ රූප විපාක චිත්තචෛසික සහ කර්මජ රූපය එතන අනුප්පන්න වශයෙන් තියෙන ඒවා අජ්ජත්ත ලෙස බෙදීමට. අපි ඒවා පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. මේ තමයි ආධ්‍යාත්මික සහ බාහිර කියන බෙදීම රූපයන්ගේ. ඊළඟට අපි එන බෙදීම තමයි ආධ්‍යාත්මික බාහිරකට අමතරව ඊළඟට එන එක තමයි වස්තු සහ අවස්තු කියන බෙදීම. වස්තු සහ අවස්තු.
වස්තු අවස්තු. වස්තු රූප ගත්තම අපිට බෙදීම් දෙකක් තියෙනවා. විඥාන වස්තු කියලා එකක් තියෙනවා. ක්ලේශ වස්තු. විඥාන වස්තු ක්ලේශ වස්තු. සාමාන්‍යයෙන් අපි ධම්මසංගනේ අභිධර්ම සංග්‍රහ ඉගෙන ගන්නකොට මේ විඥාන වස්තුව සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. නමුත් ක්ලේශ වස්තුව කියන එක අපිට ඒක හම්බ වෙනවා සූත්‍ර නිපාත අටුවාවේදී සහ තවත් අටුවා කීපයක අපිට ඒක හම්බ වෙනවා. විශේෂයෙන් කුද්දක නිකාය සම්බන්ධ අටුවාවල ඒක විශේෂයෙන් දක්නට තියෙනවා. මේ ක්ලේශ වස්තුව සම්බන්ධයෙන්. මේ ක්ලේශ වස්තුව සහ විඥාන වස්තුව විශේෂයෙන් දැනගත යුතුයි. ඒ වගේම ක්ලේශාරම්මණය සහ ක්ලේශ වස්තුවේ බෙදීමත් අපි දැනගත යුතුයි. විඥාන වස්තුව කියලා කිව්වම විඥාන වස්තු කියලා කියන්නේ සිතෙහි හට ගැනීමට අවශ්‍ය වෙන ධර්මය, රූපය. සිත කියන එකට තනියම පවතින්නට බෑ. ඒකට හේතුව මොකද? සිත දුර්වල ධර්මයක්. අපි මේ කතා කරා. ප්‍රසාද රූප කතා කරනකොට. ඒ නිසා අනිවාර්යෙන් යම්කිසි භවයක ප්‍රතිසන්දිය ගන්නකොට අරූප ලෝකේ හැර විශේෂ අවස්ථාවක් හැර විඥානයේ දුර්වල ධර්මයක්. ඒ නිසා විඥාණයට අවශ්‍ය පසුබිම සකස් කරන වස්තු රූපයත් උපදවන්නේ කර්මයෙන්. නේද? වස්තු රූපයත් උපදවන්නේ කර්මයෙන්. ඒ වගේම ප්‍රතිසන්දිදායක කර්මයෙන්ම තමයි හදේ වස්තු රූපය උපදවන්නේ. මොකද ඒක අත්‍යවශ්‍ය සාධකයක්. වස්තු රූපය ඉපදුවේ නැත්නම් විඥාණයට පවතින්නට බෑ. ඇයි රූප විඥානේ අනිවාර්යෙන් රූපයක් ඇසුරු කළ යුත්තේ විඥානයේ දුර්වල ධර්මයක් නිසා. පැහැදිලිනේ? ඒතර විඥානයේ දුර්වල ධර්මයක් අනිවාර්යයෙන්ම පංචවෝකාර භවයේදී ඔහු ඒ විඥානයේ නාම ධර්මයෝ ඇසුරු කළ යුතුයි රූපයක්. ඒ රූප වලට කියනවා වස්තු රූප කියලා. වස්තු රූප කියලා. පාලියෙන් අපි කියන්නේ වත්තු කියලා. වත්තු කියන අපි සම ඉඩමට ගර වත්තු නේද? ඉඩමක මේ ගයක් එහෙම පීටලා තියෙන තැනට කියනවා වත්තු කියලා. මේ ඉන්න අවත්තු කියලා. වත්තු සහ අවත්තු. ඒතර විඥාණයට වස්තු වෙන රූප, ඒ කියන්නේ විඥාණය ඇසුරු කරන තමන්ගේ හට ගැනීමට සහ පැවැත්මට ඇසුරු කරනවා නම් යම් රූපයක්, ඒකට කියනවා විඥාන වස්තුව කියලා. මේකට කියනවා විඥාන වස්තුව කියලා. විඥාන වස්තු 6යි තියෙන්නේ. මොනවද? ප්‍රසාද රූප 5යි. ඊට පස්සේ මේ ටික තමයි විඥාන වස්තු 6. විඥාන වස්තු 6. ඊළඟට විඥාන අවස්තු වෙන්නේ අවශේෂ රූප ටික. ඒතර මෙතන රූප 6ක් තිබුණානේ. මෙතන රූප 6යි අවශේෂ රූප 22 විඥාන අවස්තු. ඒවා ඇසුරු කරගෙන විඥානයක හට ගැනීමක් නැහැ. විඥානයක හට ගැනීමක් නැහැ. ඒ සතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ ආදිය ඇසුරු කරගෙන විඥානයක හට ගැනීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා ඒවා විඥාන අවස්තු ලෙස හඳුන්වලා තියෙනවා. විඥාන අවස්තු. ඊළඟට අපි එනවා ඊටාම වැදගත් මේකට ක්ලේශ වස්තු කියන එකට. ක්ලේශ වස්තු. ක්ලේශ වස්තු කියන එක ඊටාම වැදගත්. මේක විශේෂයෙන්ම භව චක්‍රය අපි හඳුන්වනකොට චුති ප්‍රතිසන්දි කතාව හඳුන්වනකොට නැවත මේ ක්ලේශ වස්තු කතාව ඉදිරියට එනවා. ඒ වගේම සංසාර පැවැත්ම කතා කරනකොට ක්ලේශ වස්තු කතාව ඉදිරියට එනවා. විදර්ශනාවේදීත් ඊටා වැදගත් මේ ක්ලේශ වස්තුව කතා කිරීම. මෙතනදී අපි විශේෂයෙන් දැනගන්නට ඕන කරුණ තමයි ක්ලේශ වස්තු සහ ක්ලේශාරම්මන. ක්ලේශ ආරම්මන. ක්ලේශයන්ගේ ආරම්මන වීම සහ ක්ලේශයන්ට වස්තු වීම කියන එක දෙකක් කරමු. ක්ලේශයන්ට ආරම්මන වීම සහ ක්ලේශයන්ට වස්තු වීම කියන එක දෙකක්. මොකද්ද ක්ලේශයන්ට වස්තු වීම කියලා කියන්නේ? ක්ලේශයන්ට වස්තු වීම කියන එක විස්තර කරලා තියෙන රිවර්ස් ඕඩර් එකට. අනිත් පැත්තට. ඒ කියන්නේ මොකද්ද? යම් කිසි මම ඒක විස්තර කරොත් එහෙම යම් කිසි ස්කන්ධයක් කෙරෙහි පරිඤ්ඤා කෘත්‍ය නිමි නැතිනම් පරිඤ්ඤා කෘත්‍ය අවසන් වී නැතිනම් ඒ ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වෙනවා. එහෙමයි කියන්නේ. යම් කිසි ස්කන්ධයක් සම්බන්ධයෙන් පරිඤ්ඤා කෘත්‍ය නිමි නැතිනම් අවසන් නැතිනම් ඒ ස්කන්ධය ක්ලේශයන්ට වස්තුවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය ඇසුරු කරගෙන ස්කන්ධය සම්බන්ධව කෙලෙස් ඉතිරිව පවතින අනුසය මට්ටමින් පවතින. අනුසය මට්ටමින් පවතිනවා කියන එකේ තේරුම දැන් උදාහරණයකට රූපස්කන්ධය කෙරෙහි පරිඥාව නිමි තමයි විස්තර කරන්න. මොකද්ද පරිඥාව ආදී ලෙසට. ඒතර පරිඥාව නිමි නැත්තම් මේ කය පුරා කෙලෙස් පවතිනවා කියන එක නෙවෙයි මේ අදහස් කරලා තියෙන්නේ. ඒ රූපකය සම්බන්ධයෙන් ඒ රූපකය පිළිබඳව කෙලෙස් මුල් බැසගෙන තියෙනවා. කෙලෙස් හට ගන්නවා. ඒකට කියනවා කෙලෙස් වස්තු වීමක් කියලා. ආරම්මන කිරීමක් නෙවෙයි මේ කතා කරන්නේ. ආරම්මන කරණය ගත්තම ක්ලේශාරම්මණය ගත්තම ආධ්‍යාත්මික වේවා බාහිර වේවා මේ සියලු ලෞකික ධර්මයක් කෙරෙහි කෙලෙස් හට ගන්නට පුළුවන්. රහතන් වහන්සේගේ රූපකය කෙරෙහි කෙලෙස් හට ගන්නට පුළුවන්.
රහතන් වහන්සේගේ රූපකරයේ කෙරෙත් කෙලෙස් හට ගන්නට පුළුවන්. නමුත් රහතන් වහන්සේගේ රූපකය ක්ලේශයන්ට වස්තු වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ රූපකය ක්ලේශයන්ට ආරම්මන විය හැකියි. ඔය තමයි වෙනස. වස්තු වීම කියන එක ඒ පුද්ගල ප්‍රතිබද්ධයි. පුද්ගල ප්‍රතිබද්ධයි. දැන් උදාහරණයට අපි උදාහරණයක් ගමු. මම දැන් ක්ලේශ පරිඤ්ඤා කෘත්‍ය අවසන් කරලා නම් උපකල්පනය කරොත් අවසන් කරලා නම් මේ සම්බන්ධයෙන් මේ රූපකය සම්බන්ධයෙන් මේ රූපකය පංච උපාදානස්කන්ධය ක්ලේශයන්ට වස්තු වීමක් වන්නේ නැහැ. එහෙම වුණොත් මේක ක්ලේශයන්ට වස්තු වීමක් වන්නේ. හැබැයි මේක අපි හිතමු මෙතන කෙලෙස් නැසලා කියලා. ඒ වුණත් වෙන කෙනෙක්ගේ කෙලෙස් වලට මේක අරමුණු විය හැකියි. අරමුණු වීම බාධා වෙන්නේ නැහැ. මෙතන කතා කරන්නේ වස්තු වීම. එතකොට අපි ඒකෙදි කතා කරන මම වචන කීපයක් කිව්වා. යම් කිසි ස්කන්ධයක් කෙරෙහි පරිඤ්ඤා කෘත්‍ය නිමි නැතිනම් එම ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වේ. හරි ක්ලේශයන්ට වස්තු වේ. දැන් එතකොට මේක ටිකක් විස්තරාත්මකව දැනගන්නට සුදුසුයි. විස්තරාත්මකව දැනගන්නට සුදුසුයි. මම ඒ නිසා මේක පොඩ්ඩක් විඥාන වස්තු කියන එක සරලයි. ඒක තේරෙනවා බොහෝ අයට. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා ක්ලේශ වස්තු කියන පාඩමට ඉදිරියට. මේක මේ රූප කෙරෙහි විතරක් නෙවෙයි. මේක සියලු ස්කන්ධයන් කෙරෙහි වැදගත් වෙන නිර්වචනයක්. මොකද වස්තු අවස්තු කියන පදේ ආපු නිසා ඉදිරියේදීත් මේක සාකච්ඡා වෙන නිසා මෙතනදී යම් හැඳින්වීමක් ලබා දෙන්න තමයි මගේ බලාපොරොත්තුව. එන මාතෘකාව වෙන්නේ ක්ලේශ වස්තු සහ ක්ලේශ අවස්තු. මොනවා මේකේ සමාසය අක්ලේශ වස්තු කියලා හදන්නට පුළුවන්. එහෙම සමාස ක්‍රමයක් තියෙනවා. නමුත් අපි ඒක ක්ලේශ වස්තු කියලා කිව්වම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් වගේ සමාසවල අක්ලේශ වස්තු කියලා සමාසය හදන ක්‍රමයක් තියෙනවා. අර අපුණගීය ගාතාව. එතකොට මෙතනදී අපි වැදගත් වෙන දේ තමයි ගත්තොත් එහෙම යම් ස්කන්ධයක් කෙරෙහි ස්කන්ධයක් සම්බන්ධ පිළිබඳ ඒක වඩා හොඳයි. පරිඤ්ඤා කෘත්‍ය නිමි නැතිනම් අවසන් නොවේ. අවසන් පරිපූර්ණ නොවේ. එහෙම කිව්වොත්. පරිපූර්ණ පරිඤ්ඤා කෘත්‍ය පරිපූර්ණ නොවි ඇති තාක් එම ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වේ. එම ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වේ. මේක ටිකක් අපි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුයි. ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ පළවෙනි දේ තමයි මොකද්ද පරිඤ්ඤා කෘත්‍ය කියලා කියන්නේ. පරිඤ්ඤා කෘත්‍ය. පරිඤ්ඤා කෘත්‍ය කියලා ගත්තම එක තැනක මේක අභිඤ්ඤා පරිඤ්ඤා කියලා දෙකට බෙදෙනවා. අභිඤ්ඤා කෘත්‍ය කියලා කියන්නේ ධර්මයක් ලක්ෂණ වශයෙන් තමන්ගේ ස්වභාව ලක්ෂණ වශයෙන් දැනගෙන. අභිඤ්ඤා කෘත්‍ය. අභිඤ්ඤාව කියලා කියපු ඉද්දිවිද චේතෝ පරියාදී අභිඤ්ඤාව නෙමෙයි මේ කතා කරන්නේ. විදර්ශනා අභිඤ්ඤාව කියලා එකක් තියෙනවා. අභිඤ්ඤා කෘත්‍ය anu ධර්මයක ස්වලක්ෂණ වශයෙන් ධර්මයක් දැන ගැනීම. පරිඤ්ඤා කෘත්‍ය කියලා කියන්නේ ධර්මයක තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ධර්මයක් තේරුම් ගැනීම. ඒක පරිඤ්ඤා කෘත්‍ය නිමි කරනවා කියන්නේ පරිඤ්ඤා කෘත්‍ය සිද්ධ කරන්නේ විදර්ශනා ඥානයකින්. පරිඤ්ඤා කෘත්‍ය අපේ ශාසනයෙහි පරිඤ්ඤා කෘත්‍ය නිම වෙන්නේ අවස්ථා මොකද ඒ කියන්නේ ෆේසස් හතරකින්. කොහොමද ඒ කියන්නේ අපි පියවර හතරකින් කොටස් හතරකින් තමයි මේක නිම වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයකට පළවෙනි කොටසේදී විදර්ශනාව පටන් ගත්තම ඒ විදර්ශනාව අවසන් වෙන්නේ සෝතාපට්ටි මාර්ගයෙන්. සෝතාපට්ටි මාර්ගයෙන් ඒ පරිඤ්ඤා කෘත්‍ය ෆේස් එක ෆේස් එකක් ඉවරයි. එක අදියරක් ඉවරයි. ඊළඟට ආපහු විදර්ශනාව පටන් අරගෙන ඒ අදියර අවසන් වෙනවා සකදාගාමි මාර්ගය. ඒ විදර්ශනාවමයි. ආපහු සකදාගාමින් වහන්සේ විදර්ශනාව ආරම්භ කරලා අනාගාමි මාර්ගය විදර්ශනාව අවසන් කරනවා. අනාගාමින් වහන්සේත් භාවනාව පටන් ගන්න අරිහත් මාර්ගයෙන් විදර්ශනාව අවසන් කරනවා. මේ තමයි පරිඤ්ඤා කෘත්‍ය කියලා කියන්නේ. පරිඤ්ඤා කෘත්‍ය අදියර හතරකින් තමයි පරිපූර්ණ වෙන්නේ. අදියර හතරකින්. මේ එක වෙලාවකදී පරිඤ්ඤා කෘත්‍ය එක වෙලාවකට අවසන් කරා කියලා අපි කියනවා. මෙතනින් පරිඤ්ඤා කෘත්‍ය මේ පළවෙනි අදියරේ පරිඤ්ඤා කෘත්‍ය අවසానයි. පළවෙනි අදියරේ පරිඤ්ඤා කෘත්‍ය
අවසానයි. මේ පළවෙනි අධීරයේ පරිඤ්ඤා කෘත්‍ය ඉවර වෙනකොට මොකද සිද්ධ වෙන්නේ? කෙලෙස් ධර්ම දෙකක් නැති වෙනවා. මොනවද නැති වෙන කෙලෙස්? දිට්ඨි විචිකිච්ඡා. දිට්ඨිය සහ විචිකිච්ඡාව කියන පේනවද නේ? දිට්ඨිය සහ විචිකිච්ඡාව කියන කෙලෙස් ධර්ම දෙක අවසන් වෙනවා මේ පරිඤ්ඤා කෘත්‍යය නිම වෙනකොට. සකදාගාමි මාර්ගයෙන් නිම වෙන පරිඤ්ඤා කෘත්‍යයේදී අවසන් වෙනවා රළු නේද? රළු කාමරාගය සහ පටිගය. රළු කාමරාගය සහ පටිගය. අනාගාමි මාර්ගයෙන් නිම වෙන පරිඤ්ඤා කෘත්‍යයේදී සියුම් කාමරාගය සහ පටිගය නිම වෙනවා. අරිහත් මාර්ගයේදී අවශේෂ ක්ලේශයෝ ඒ කියන්නේ මාන, උද්ධච්ච නේද? ඊට රූප රාග, අරූප රාග, අවිද්‍යා, මෝහය මේ සියල්ල දුරු වෙලා යනවා. මේ අවලුත් මෝහය යම් යම් පමණ දැන් උදාහරණයක් හතර තියාගන්න ඕනේ. සෝවාන් මාර්ග ඥානයේ මෝහය දුරු වෙනවා, දුරු නොවෙනවාම නෙවෙයි අපායගාමී මෝහය දුරු වෙනවා. නේද? මේ මෝහේ මට්ටම් දුරු වෙනවා. හැම මාර්ගයකින්ම මේ කෙලෙස් යටපත් වෙනවා. හැම මාර්ගයකින්ම මෝහය ආදී දුරු වෙලා යනවා. ඒ අර උද්දච්ච සංප්‍රයුක්ත සිත ගැන විතරයි අපි කතා කරන්නේ නැත්තේ. මොකද ඒකෙන් අපායගාමී අකුසලයක් සිද්ධ වෙන්නේ නැති නිසා. නමුත් හැම අකුසලයකම යම් මට්ටමක අඩුවීමක් තියෙනවා. උද්දච්චෙත් යම් මට්ටමක අඩුවීමක් තියෙනවා. උද්දච්ච කෙලෙසි. මෝහය සතර මාර්ග ඥානෙම ප්‍රහාණය වෙනවා. ඒ මට්ටමින්. නිර්වශේෂ ප්‍රහාණය සිද්ධ වෙන්නේ අරිහත් මාර්ගය. හරිනේ? අරිහත් මාර්ගය. එහෙම නැත්නම් මෝහය දුරු වෙන්නේ නැහැ මේකෙන් කියලා එකක් නැහැ සෝවාන් මාර්ගයෙන්. අපායගාමී මට්ටමට මෝහයක් හටගන්නේ නැහැ ඒ సంతානෙ. ඉදන් පටන්. ඇත්තටම කියනවා නම් ප්‍රධාන වශයෙන්ම මෝහයට තමයි විදර්ශනා ප්‍රතිවිරුද්ධ. මෝහය යටපත් වෙනකොට ඒ හා සම්බන්ධ කෙලෙස් යටපත් වෙනවා කියලා අපිට කියත හැකියි. දුරු වෙනවා කියලා. මේ මෝහය තමයි මූලම කෙලෙසි. එතකොට දැන් ඔන්න මේ පරිඤ්ඤා කෘත්‍ය අපි හිතමු මේක අවස්ථා 4කින් කඩමුකෝ. අවස්ථා 4ක අධියර 4ක පරිඤ්ඤා කෘත්‍ය 4ක්. මේ පළවෙනි පරිඤ්ඤා කෘත්‍ය ඉවර වුණාම පළවෙනි පරිඤ්ඤා අධියර ඉවර වුණාට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ පරිඤ්ඤා කෘත්‍ය කරන්නේ කවරක් සඳහාද? විදර්ශනා කරන්නේ ස්කන්ධය අරමුණු කරගෙන ප්‍රධාන වශයෙන් තමන්ගේ ස්කන්ධය. බාහිර ස්කන්ධය අරමුණු කළ යුතුයි. තමන්ගේ ස්කන්ධය අරමුණු කරගෙන සහ බාහිර ස්කන්ධය අරමුණු කරගෙන විදර්ශනාව සිද්ධ කරන යනවා. එතකොට ස්කන්ධය සම්බන්ධයෙන් තියෙන සම්මෝහය දුරු වෙනවා. සම්මෝහය දුරු වුණා. එතකොට යම් වෙලාවක මේ පරිඤ්ඤා කෘත්‍ය මෙතනින් අවසන් මේ අධියර අවසන් වෙනකොට යම් මට්ටමක ඒ ස්කන්ධයන් කෙරෙහි තියෙන සම්මෝහය, මෝහය දුරු වෙලා යනවා. අනාභෝධය දුරු වෙලා යනවා. එතකොට වෙන්නේ මොකද්ද? එතෙන් පටන් එම ස්කන්ධ සම්බන්ධයෙන් ඒ ස්කන්ධ සම්බන්ධයෙන් දිට්ඨි විචිකිච්ඡා කියන ක්ලේශ ධර්මයෝ දෙක හටගන්නේ නැහැ. දිට්ඨි විචිකිච්ඡා කියන ක්ලේශ ධර්මයෝ දෙක හටගන්නේ නැහැ. එතකොට දැන් පෘතුග්ජන సంతානයේ ගත්තම පෘතුග්ජන సంతානයේ කිසිදු පරිඤ්ඤා කෘත්‍යයක් විදර්ශනා වඩන්න වෙන්න පුළුවන්. පරිඤ්ඤා කෘත්‍ය නිමි නැති නිසා ඕනම සියලු කෙලෙසියෝ මේ ස්කන්ධයන් වස්තු කරගෙන පවතිනවා කියලා කියනවා. මේ වස්තු කරගෙන පවතිනවා කියන එක විස්තර කරන්න හරි අමාරුයි. මේකේ ඕක තමයි දීලා තියෙන නිර්වචනය. කොහොමද නිර්වචනය දීලා තියෙන්නේ? යම් ස්කන්ධයක් කෙරෙහි පරිඤ්ඤා කෘත්‍ය නිමි නැතිනම් ක්ලේශයෝ ඒ ස්කන්ධය වස්තු කරගෙන පවතිනවා. එතකොට අනිත් පැත්තට කියන්නේ මොකද්ද? යම් ස්කන්ධයක් කෙරෙහි පරිඤ්ඤා කෘත්‍ය නිමි නම් යම් කිසි අධීරක කෘත්‍ය නිමි නම් දැන් පළවෙනි අධීරිය නිමි නම් ඒ సంతානයේ තියෙන ස්කන්ධයෝ දිට්ඨි විචිකිච්ඡා දෙදෙනාට වස්තු වන්නේ නැහැ. දිට්ඨි විචිකිච්ඡා දෙදෙනාට වස්තු වන්නේ නැහැ. එතකොට මේක ටිකක් මෙතන අර සර්කියුලර් ආගියුමන්ට් එකක් වගේ තමයි වැටහෙන්නේ කෙනෙක්. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්තොත් පරිඤ්ඤාව කියලා එකක් තියෙනවා. ස්කන්ධ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ක්ලේශ කියලා එකක් තියෙනවා. පරිඤ්ඤාව ගත්තා මාර්ග ඥානයක් තියෙනවා. හරිනේ? මාර්ග ඥානයක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් දැනගත්තේ අපි සාමාන්‍යයෙන් හිතලා තිබුණේ කොහොමද? පරිඤ්ඤාව කොහොම මෙතන මාර්ග ඥානයට ඇතුළත් නේ? විදර්ශනා සහ මාර්ග ඥාන. විදර්ශනාව සහ මාර්ගය. විදර්ශනාවෙන් සහ මාර්ගයෙන් කෙලස් කපනවා කියන අපි කතා කරේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ විදර්ශනාවෙන් සහ මාර්ගයෙන් කෙලෙසියෝ කපලා දානවා. මෙතන මේ විස්තර කරන්නේ මොකද්ද? විදර්ශනාවෙන් සහ මාර්ගයෙන් ස්කන්ධ පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා. ස්කන්ධ පිළිබඳව අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය ඇති වුණාම මේ ස්කන්ධ මේකේ හැටියට මේ ස්කන්ධයෝ තමයි ක්ලේශයන්ට වස්තු වෙන්නේ. ක්ලේශයන්ට වස්තු වෙන්නේ ස්කන්ධයෝ. මේ ස්කන්ධ කෙරෙහි පරිඤ්ඤාව පරිපූර්ණ වෙනකොට ක්ලේශයන් මේ ස්කන්ධයෝ එතෙන් පටන් මේ ක්ලේශයන්ට වස්තු වන්නේ නැහැ. තේරුණාද?
එතකොට ඒ කියන්නේ මේ ස්කන්ධයෝ කෙරෙහි සම්මෝහය මේ දර්ශනය වැඩි වෙන්න මේ ස්කන්ධයෝ කෙරෙහි නැවත කෙලෙස් හට ගැනීමක් සිද්ධ වන්නේ මේ ස්කන්ධයෝ සම්බන්ධයෙන් කෙලෙස් වල පැවතීමක් නැහැ කියන එකයි මේ කියලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ කෙලින්ම ස්කන්ධ කෙරෙහි අපේක්ෂාවකින් තොරව මාර්ගඥාණයෙන් කෙලෙස් කපනවා කියලා. මාර්ගඥාණයෙන් කෙලෙස් කපනවා කියලා අපි කියන්නේ. මේ අප්‍රෝච් එකේදී මේ ක්‍රමවේදී මේ විස්තර කරලා තියෙන්නේ කෙලෙස් පවතින්නේ ස්කන්ධයන් වස්තු කරගෙන. ඒ කියන්නේ වස්තු කරගෙන කියන එක මොකද්ද? එහෙම නිකන් අර තැම්පත් වෙලා පවතිනවා කියන එකක් නෙවෙයි මේ කියන්නේ. ඒ ස්කන්ධයෝ අරමුණු ස්කන්ධයෝ අරබය ස්කන්ධයෝ හේතු කරගෙන කෙලෙස් හට ගන්නට පුළුවන්. ඒතර ඒක කියන්නේ මෙහෙමයි. ඇයි කෙලෙස්ය අපේ సంతානේ හටගන්නේ? ඔතන ඒක විස්තර කරන ක්‍රමය. නැත්තම් මොකද්ද වස්තු වෙලා තියෙන්නේ? මොකක් හරි අර මොන හරි දෙයක් වශයෙන් අස්සේ හැංගිලා තිනවද ස්කන්ධයන්ගේ කියලා කන්නේ මේ අදහස් කරන්නේ. ඇයි අපේ సంతානේ කෙලෙස් පවතින්නේ? ස්කන්ධයන් කෙරෙහි සම්මෝහය දුරු වී නැති නිසා. මේ පරිඥාව ඥානය අවබෝධ වී නැති නිසා ස්කන්ධයෝ කෙරෙහි කෙලෙස්ය පවතිනවා. මේ පරිඥාව පරිපූර්ණ වෙනකොට ස්කන්ධයන් සම්බන්ධයෙන් කෙලෙස් වලට පැවතිය නොහැකි වෙනවා. පැවතිය නොහැකි වෙනවා. ඒ කියන්නේ අපි කෙලින්ම පරිඥාවෙන් කෙලෙස් කපනවා කියන කතාවක් මෙතෙක් කතා කරේ. මේ කතා කරන්නේ පරිඥාවෙන් කරන්නේ ස්කන්ධයෝ පිළිබඳ යථා අවබෝධය ඇති කරගන්න. කතාව හරිනේ. පරිඥාව කියලා කියන්නේ නාම රූප ධර්මය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස වෙනෙහි කිරීම. තේරුම් ගැනීම. ඒතකොට ස්කන්ධයෝ කෙරෙහි අවබෝධයයි මේ පරිපූර්ණත්වයට පැමිණෙන්නේ. ස්කන්ධයන් කෙරෙහි අවබෝධය පරිපූර්ණත්වයට පැමිණෙනවා කියන එක තමයි පරිඥාව සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ. එතකොටම අපි ඒ වෙලාවෙම තේරවාදයේ දේශන කියනවා කෙලෙස්ය පවතින්නේ ස්කන්ධයන් වස්තු කරගෙන, ස්කන්ධයන් ඇසුරු කරගෙන. ඒ කියන්නේ ස්කන්ධයන් පිළිබඳව තමයි පවතින්නේ. ස්කන්ධයන් කෙරෙහි සම්මෝහය දුරු නොවෙච්ච නිසා තමයි කෙලෙස් පවතින්නේ. ඒ නිසා ස්කන්ධයන් කෙරෙහි අවබෝධය පරිපූර්ණ වෙනකොට ක්ලේශයන්ට එම ස්කන්ධයෝ වස්තු කරගෙන පවතින්න බෑ. ඒ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වන්නේ නැහැ. එම ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වන්නේ නැහැ. හරිනේ? ඒ නිසා මෙතන ඒ තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. පරිඥාව මම නැවත කියන්නම් අවසන් වශයෙන් පරිඥාව සිද්ධ කරන්නේ ස්කන්ධ සම්බන්ධයෙන්. ස්කන්ධ සම්බන්ධයෙන් පරිඥාව සම්පූර්ණ වෙනකොට ඒ වගේ මතක තියාගන්න පරිඥාව සිද්ධ වෙන්නේ ස්කන්ධ සම්බන්ධයෙන් ස්කන්ධයන් පිළිබඳව තමයි ස්කන්ධයන් වස්තු කරගෙන තමයි ක්ලේශය පවතින්නේ. ඒ කියන්නේ ස්කන්ධයන් කෙරෙහි සම්මෝහය දුරු වී නැති තාක්කල් මේ సంతානයේ කෙලෙස් පවතිනවා ස්කන්ධයන් අරබය. එතකොට ස්කන්ධයන් කෙරෙහි සම්මෝහය දුරු වෙනකොට එතෙන් පටන් එම ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වන්නේ නැත. දැන් අපි කුසලයක් කරන පුතුග්ජනයෝ වශයෙන් අපි කුසලයක් කරනකොට අපේ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වෙලා තියෙන මේ වෙලාවෙදී අපි කුසලයක් කරනකොට හිතේ අකුසල ධර්ම නැහැ. නමුත් අපේ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වෙලා ඒ ස්කන්ධයන් අරබය ඕනතරම් කෙලෙස් හට ගන්නවා. සහ ඒ වගේම කියන්නේ අපි මේ ස්කන්ධයන් සම්බන්ධයෙන් අපේ අවබෝධය පරිපූර්ණත්වයට පැමිණලා නැහැ. එතකොට ස්කන්ධයන් කෙරෙහි අවබෝධය පරිපූර්ණත්වයට පැමිණෙනකොට එම ස්කන්ධයෝ ක්ලේශයන්ට තවදුරටත් වස්තු වෙන්නේ. මේ වස්තු භාවයේ තේරුම් කරන්නයි මේ කියන්නේ. දැන් විඥාන වස්තු භාවයේදී ඒ වස්තුව ඇසුරු කරන් සිත හට ගන්නවා. ඒක හරි විස්තර කරන්න ලේසි. මේ වස්තු භාවය කියලා කියන්නේ යම් කිසි ස්කන්ධයක් කෙරෙහි ඒ සම්මෝහය දුරු වී නැතිනම් එම ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වෙනවා. එතකොට දැන් මේ පළවෙනි පරිඥා කෘත්‍යනේ නිම කරේ. ඒ කියන්නේ විදර්ශනාවේ එක අධියරක් නිම කරේ. පරිපූර්ණ නෑ යාගේ විදර්ශනාව. ඒ නිසා ඒ මට්ටමට විදර්ශනාව සම්පූර්ණ වුණාම දිට්ඨිය සහ විචිකිච්ඡාවට අර ස්කන්ධයෝ වස්තු වන්නේ නැහැ. සෝවාන් ආර්යයන් වහන්සේගේ ස්කන්ධයෝ දිට්ඨියට සහ විචිකිච්ඡාවට වස්තු වන්නේ නැහැ. හැබැයි වෙන කෙනෙක්ට සෝවාන් ආර්යයන් වහන්සේගේ ස්කන්ධ අරමුණු කරගෙන දිට්ඨි විචිකිච්ඡා හට ගන්නට පුළුවන්. ඒ නිසා ස්කන්ධයන් ක්ලේශයන්ට අරමුණු වීම නෙමෙයි මේ කතා කරන්නේ. ක්ලේශයන්ට වස්තු වීම. ක්ලේශයන්ට වස්තු වීම කියන එක පෞද්ගලිකයි. ඒක පෞද්ගලිකයි. එතකොට ආර්යයන් වහන්සේ සෝවාන් ආර්යයන් වහන්සේගේ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේගේ సంతානයේ ditthi විචිකිච්ඡා පවතින්නේ නැහැ ක්ලේශයන් අරභය ක්ලේශයන් පිළිබඳව. හැබැයි ඒ ස්කන්ධයෝ වෙන කෙනෙකුගේ ditthi විචිකිච්ඡා වලට අරමුණු විය හැකියි. නිසා ඊටාම වැදගත් මේ කතාව. දැන් උපාදාන ස්කන්ධ අපි දැන් ඒකට මම එන්නම්. ඒක අවසානට එන්නම්. එතකොට දැන් ඊට පස්සේ සකදාගාමී වෙනකොට නැවත විදර්ශනාව ආරම්භ කරනවා. ඒ විදර්ශනාව ආරම්භලා ගියාම තව මට්ටමකින් අවසන් වෙනවා. මේ විදර්ශනාව දැන් මේ හරියේදී අපි කියන්නේ පරිඥා කෘත්‍ය නිමිති. මාර්ග ඥානෙ උපදින්න ඕනේ. සකදාගාමී මාර්ග ඥානෙ උපදිනකොට දෙවෙනි අධියර සම්පූර්ණයි. ඒක සම්මෝහය තා මට්ටමකින් දුර වෙලා යනවා. ස්කන්ධය සම්බන්ධයෙන් තියෙන සම්මෝහය
ඒ මට්ටමින් දුර වෙනකොට ස්කන්ධය සම්බන්ධයෙන් තියෙන සම්මෝහය ඒ මට්ටමින් දුර වෙලා යනකොට ඒ సంతානෙහි ස්කන්ධයෝ රළු කාම රාගයට සහ පටිඝයට වස්තු වන්නේ නැහැ. අන්න කරු කාම රාගයට සහ පටිඝයට වස්තු වන්නේ නැහැ. තුන්වෙනි විදර්ශනාදියට පටන් ගත්තා. ඒක අවසන් වෙන්නේ අනාගාමී මාර්ගයෙන්. ඒ මට්ටමට පරිඥාව සම්පූර්ණ වෙනකොට ඒ సంతානයේ තියෙන ස්කන්ධයෝ සියුම් කාම රාග පටිඝවලටවත් වස්තු වීමක් සිද්ධ වන්නේ නැහැ. අවසාන වශයෙන් අධියර විදර්ශනාව සම්පූර්ණ කරනකොට සියලු ක්ලේශයන්ට එම ස්කන්ධයෝ වස්තු වීමක් අවශේෂ සියලු ක්ලේශයන්ට වස්තු වීමක් සිද්ධ වන්නේ නැහැ. දැන් උදාහරණයකට දැන් අනාගාමී වුණා කියන අනාගාමී ආර්යයන් වහන්සේගේ ස්කන්ධයෝ සියුම් කාම රාග පටිඝයට රළු කාම රාග පටිඝයට ditthi විචිකිච්ඡා කිසිවකට වස්තු වෙන්නේ. හැබැයි ඒ ස්කන්ධයෝ මාන උද්දච්ච අවිජ්ජා රූප රාග අරූප රාගයන්ට වස්තු වෙනවා. මොකද හේතුව ඒ ස්කන්ධයන් සම්බන්ධයෙන් සම්මෝහය ඒ මට්ටමට දුර වෙලා නැහැ. ඒ මට්ටමට දුර වෙලා නැහැ. ඒතර අපි මම හිතනවා පැහැදිලි වෙන්නට ඇති කියලා. ඉස්සනම් පරිඥා කෘත්‍ය අපි තේරුම් ගන්නට පරිඥා කෘත්‍ය අපි නැවත විස්තර කරුත් 4යි අධියර 4කින් මේක සිද්ධ වන්නේ. ඒතර පරිඥා කෘත්‍ය යම් මට්ටමකින් පරිපූර්ණ වෙන අවස්ථා 4ක් තියෙනවා. පළවෙනි අධියර සම්පූර්ණ වෙනකොට ඒ මට්ටමට සම්මෝහය දුර වෙනවා. මොකක්ද තේරවාදයේ තියෙන මූලික સિદ્ધාන්තය? යම් කිසි ස්කන්ධයක් කෙරෙහි තියෙන සම්මෝහය දුරු වී නැතිනම් ඒ ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වෙනවා. ඒ ස්කන්ධය ක්ලේශයන්ට වස්තු සම්මෝහය දුරු වී නැතිනම් ඒ කියන්නේ පරිඥාව සම්පූර්ණ නැතිනම්. ඒතර පරිඥාව පළවෙනි අධීරයෙන් සම්පූර්ණ වෙනකොට ඒ අධීරයට සාපේක්ෂව සම්මෝහය දුරු වෙනවා. එතකොට දිට්ඨියට සහ විචිකිච්ඡාවට ඒ ස්කන්ධය එතන පටන් වස්තු වෙන්නේ නැහැ. හැබැයි ඒ ස්කන්ධය වෙන කෙනෙකුගේ දිට්ඨි විචිකිච්ඡාවලට අරමුණු විය හැකියි. අරමුණු විය හැකියි. හැබැයි ඒ సంతානෙට වස්තු වීමක් නෑ. කෙලෙසයන්ට වස්තු වීම කියන එක එකක්, ක්ලේශයන්ට අරමුණු වීම කියන එක තව එකක්. ඉතින් ඒ නිසා මේ විදිහට ගත්තම රහත් సంతානයේ තියෙන ස්කන්ධයෝ කිසිදු ක්ලේශයකට වස්තු වීමක් වන්නේ නැහැ. හැබැයි රහත් సంతානයේ තියෙන ලෞකික ස්කන්ධයෝ ඕනම කෙලෙසයකට අරමුණු විය හැකියි. වෙන సంతානයක. වෙන කෙනෙක්ට කෙලෙස් වලට අරමුණු වෙන්න පුළුවන්. ඒක ඉතා වැදගත්. දැන් එතකොට අපි මේක අවසන් කරොත් එහෙම යම් ස්කන්ධයක් පිළිබඳ පරිඥා කෘත්‍ය සම්පූර්ණ නොවී ඇති තාක් පරිඥා කෘත්‍ය සම්පූර්ණ නොවී ඇති කියන සම්මෝහයේ දුරු වී නැති තාක් එම ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වේ. ක්ලේශයන්ට වස්තු වේ. ඒතර පළවෙනි පරිඥා අධිහර නිම කරපු සෝවාන් ආර්යයන් වහන්සේගේ ස්කන්ධයෝ දිට්ඨියට සහ විචිකිච්ඡාවට වස්තු වන්නේ නැහැ. දෙවෙනි පරිඥා අධිහර සම්පූර්ණ කරපු සකදාගාමින් වහන්සේගේ ස්කන්ධයෝ රළු කාමරාග පටිඝවලට වස්තු වන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි විදර්ශනා අධියර සම්පූර්ණ කරපු අනාගාමීන් වහන්සේගේ ස්කන්ධයෝ සියුම් කාමරාග පටිඝවලට වස්තු වන්නේ නැහැ. රහතන් වහන්සේගේ ස්කන්ධයෝ කිසිදු කෙලෙසයකට වස්තු වීමක් සිද්ධ වන්නේ නැහැ. එතකොට රූපේ සම්බන්ධයෙන් ගත්තම ওই විදිහට කියන්න වෙනවා අපිට. ඒ කියන්නේ කොහොමද? රූපේ සම්බන්ධයෙන් ගත්තම සෝවාන් ආර්යයන් වහන්සේගේ රූපය දිට්ඨියට සහ විචිකිච්ඡාවට අවස්තු වේ කියලා කියන්නේ. දිට්ඨියට සහ විචිකිච්ඡාවට වස්තු නොවේ අවස්තු වේ. අවශේෂ ක්ලේශ වලට වස්තු වේ. ඊට පස්සේ සකදාගාමින් වහන්සේගේ රළු කාමරාග පටිඝ සහ දිට්ඨි විචිකිච්ඡා වලට අවස්තු වේ. අවශේෂ ක්ලේශ වලට වස්තු වේ. රූපය විතරක් අපි අරුණු කරමු. ඊට පස්සේ අනාගාමින් වහන්සේගේ රූපය කාමරාග පටිඝ දිට්ඨි විචිකිච්ඡා කියන සියලු ක්ලේශයන්ට රළු සියලු ක්ලේශයන් ඒ කියපු ක්ලේශයන්ට අවස්තු වේ. අවශේෂ ක්ලේශයන්ට වස්තු වේ. රහතන් වහන්සේගේ රූපය සම විටම ක්ලේශ අවස්තු වේ. සියලු ක්ලේශයන්ට අවස්තු වේ. වාසනා ගුණය කියන එක අපි මෙතන ක්ලේශයක් ලෙස නෙවෙයි සලකන්නේ ක්ලේශයෙන් ඇති වෙච්ච එක්තරා ප්‍රතිඵලයක් නිසා. එතකොට සියලු ක්ලේශයන්ට අවස්තු වෙනවා. ඒක. එතකොට දැන් මේ රහතන් වහන්සේගේ ස්කන්ධය වාසනා ගුණය ඒ ස්කන්ධ సంతානයේ අසුරු කරන් පවතිනවා. ඒක දුරු වෙන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙකුගේ సంతානය. ඒතර ඒ නිසා ක්ලේශ වස්තු සහ ක්ලේශ අවස්තු කියන පාඩම ඉතා වැදගත්. මේකේ තියෙන වැදගත්කම ගත්තම තා පොඩි එකක් ගත්තොත් එහෙම කොහොමද අපි පටිච්චසමුප්පාදය මම මේක ඉදිරියේදී කතා කරනවා පොඩි හැඳින්වීමක් සිද්ධ කරන්නේ. දැන් පටිච්චසමුප්පාදය අපි කතා කරනකොට අපි ගන්නවා කර්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට කියලා බෙදීමක්. කර්ම වට්ට, ක්ලේශ වට්ට, විපාක වට්ට කියලා බෙදීමක්. මේ ක්ලේශ වස්තු අවස්තු වීම කියන එක වැදගත් වෙන තැන ඉදිරියේදී. වැදගත් වෙන තැන. දැන් උදාහරණයකට අපි කියනවා කෙනෙක් මිය යනවා. අපි හිතමුකෝ අවසානයේදී සිත් පහළ වෙලා චුතිසිත පහළ වෙලා ප්‍රතිසන්දිසිත හට ගන්නවා.
ප්‍රතිසන්දි සිතත් සමගම ප්‍රතිසන්දි රූප ධර්ම ටිකකුත් හට ගන්නවා. චුතිසිතත් එක්ක රූප ටික නිරුද්ධ වෙනවා. කර්මජ රූප ආදිය නිරුද්ධ වෙනවා. දැන් එතකොට ගත්තොත් මේ ප්‍රතිසන්දි සිත සහ විපාක ධර්මයෝ මේවා වැටෙන්නේ විපාක වට මේ කර්මජ රූපයෝ වැටෙන්නේ විපාක වටේට. සාමාන්‍යයෙන් දැන් අභිධර්ම ඉගෙන ගත්ත කෙනෙක් හිතන්න පුළුවන් රූපයට විපාක කියන්නේ නැහැ කියලා. නෑ. පටිච්චසමුප්පාදයේදී වට්ට කතාවේදී රූපේ හැම වැටෙන්නේ විපාක වටේ සංඛ්‍යාවට. ඒ කියන්නේ උදාහරණයකට ඔය මේ කර්ම වට්ට විපාක වට්ට ක්ලේශ වට්ට බෙදීමේදී ඔය විඥාණය ඊට පස්සේ විපාක විඥාන කර්මජ රූප වැටෙන්නේ විපාක වට්ට සංඛ්‍යාවට. එතන විශේෂයෙන් කර්මජ රූපේ මතක තියාගන්න. කර්මජ රූපේ වැටෙන්නේ විපාක වටේට. ඊට පස්සේ චුතිසිත කියන එක ගත්තම විපාක වටේ. එතකොට මෙතනදී මොකද වුනේ? කර්මයක් ඉදිරිපත් වුණානේ. පෙර කරපු කර්ම. මේ කරපු කර්මයක් කර්ම ශක්තිය. අපි ඒක කර්ම ශක්තිය ලෙස පහසුවට නම් කරනවා. නමුත් ඒකට කර්මය කියම විවහාර වෙන්නේ. මේ කර්ම ශක්තිය තමයි අවකාශ ලැබලා එළියට මේ යවුනේ. එතකොට මේ කර්මයක් බවට පත් උනේ ඒ වෙලාවේදී ක්ලේශ సంతානේ තිබිච්ච නිසා. අපි තුමු කුසල කර්මයක් කියලා. කුසල කර්මයක් කරනකොට කෙලෙස් නැහැනේ. නමුත් අනුසේ මට්ටමින් කෙලෙස් තිබුණානේ. අනුසේ ක්ලේශ නේද? අනුසේ ක්ලේශය. එතකොට මේක තමයි ක්ලේශ වට්ටය. මෙතන පරිඋට්ටාන කෙලෙසුත් හට ගන්නවා. දැන් අපිට මේක කෙලෙස් සිතක් කියලා මේකත් වැටෙන්නේ ක්ලේශ වට්ටයටමයි. පරිඋට්ටාන ක්ලේශය, අනුශේ ක්ලේශය සියල්ල ක්ලේශ වට්ටයට. කර්ම වට්ටය කරන්නේ මේ ආයුහන අවස්ථාවේ තියෙන, කර්ම සමංගීතාවයේ තියෙන මේ හැම අවස්ථාවෙම තියෙන එක කර්ම වට්ටය. කර්ම වට්ටේ පවතිනකොටම හරනේ ඒ ක්ලේශ වට්ටයත් පවතිනවා. ක්ලේශ වට්ටයත් පවතිනවා. ඒ වගේ මේ సంతානයේහි කර්මජ රූප විපාක චිත්තචෛසික ධර්මයෝත් දිගින් දිගට පවතින නිසා විපාක වට්ටයත් හැමතිස්සෙම වැඩ කරනවා. විපාක වට්ටයත් සාමාන්‍යයෙන් වැඩ කරනවා. නිතර වැඩ කරනවා. ඒ වගේම අපිට ඒ දැන් උපාදිනෝ ධම්මා හැටියට ගත්තාම ඒකත් ඇත යන සංඛ්‍යාවෙන් සලකන්න පුළුවන්. අනිවාර්යෙන් උපදින නිසා භවාංග සිත වෙන සිතක් පවතිනකොටත් භවාංගයේ ඇතයයි සංඛ්‍යා සලකන්නට තියෙනවා. එතකොට දැන් දැන් මෙතන කර්ම ක්ලේශ වට්ටේ නිසා කර්ම වට්ටේ ලැස්සුණා. කර්ම වට්ටේ නිසා ඔන්න විපාක වට්ටේට ආවා. අපි දන්නවා අභිධර්ම ක්‍රමයේ හැටියට මෙතන ප්‍රතිසන්දි ගත්තට පස්සේ භවාංග සිත් 15ක් හෝ 16ක් ගත වෙලා භවාංග සිත් මත වෙලා පහළ වෙනවා මනෝද්වාරාවර්ජන සිත. මේ මනෝද්වාරාවර්ජන සිතට පස්සේ ලෝභ මූල ජවන සිත් 7ක් යන එකට කියනවා භවනිකාන්තික ලෝභය කියලා. ඊළඟට භවාංග තදාලම්මන සමහර විට තදාලම්මන පතනේ වෙලා නැත්තම් කෙලින්ම භවාංග පතනේ වෙනවා. තදාලම්මන දෙකක් සහ භවාංග. ඒ භවය අනුව තීරණය වෙනවා. එතකොට මේ ජවන සිත් ලෝභ මූලයි. හරිනේ. ලෝභ මූල සිත් වලින් පහළම ජවනයෝ, ඒ කියන්නේ කෙලේශය මෙතන තියෙනවා. ලෝභය පවතිනවා. මේවා ක්ලේශ වට්ටයට යන්නේ. ක්ලේශ වට්ටය කෙලින්ම. හරිනේ. දැන් එතකොට මේ අවස්ථාවේදී මේ චිත්තක්ෂණ 16 කොහොමද අපි විස්තර කරන්නේ? මේ චිත්තක්ෂණ 16 දී විපාක වට්ටේ හටගෙන ක්ලේශ වට්ටේ හටගත්තේ මේක. එතන මේ කාලේදී අපි කවුරුහට කියන්න පුළුවන් ලෝභ මූල සිත හටගන්නේ චිත්තක්ෂණ 16ක් හෝ 15ක් ගිහිල්ලා. මේ කාලේ ක්ලේශ වට්ටයක් නැද්ද? මේ කාලේ ක්ලේශ වට්ටයක් නැද්ද? ඒ කියන්නේ ඒ අතරතුරේදී සත්වයා ක්ලේශ වට්ටයෙන් මිදිලා දෙන්නේ නෑ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කියන අනුසේ ක්ලේශය තියෙනවා කියලා. නමුත් කොහොමද මේක තේරවාදී විස්තර කරන්නේ? ඒක වැදගත්. කොහොමද මේක විස්තර කරලා තියෙන්නේ? ඒක විස්තර කරන්නේ මෙහෙමයි. යම් කිසි දැන් මෙයා චුති සහ ප්‍රතිසන්දි ගත්තා කියන එකෙන් තේරෙනවා මේ පුද්ගලයා රහත් වෙලා නැහැ කියන එක තියෙනවා. නොරහත් సంతානයක් මේක. මේක නොරහත් సంతානයක්. රහත් නොවු సంతානය. රහත් වුණා නම් උපදින්නේ. නොරහත් సంతානයක් යනු පරිඥා කෘත්‍ය පරිපූර්ණය. අඩුමතාවම වශයෙන් හතරවෙනි අධියර පරිඥා කෘත්‍ය හතරවෙනි අධියරේ පරිපූර්ණය. අනාගාමී කෙනෙකුට උපදින්න පුළුවන්. එතකොට පරිඥා කෘත්‍ය නිමි නොවිච්ච సంతානයක් මේක. ස්කන්ධය සම්බන්ධයෙන්. එතකොට මේ අලුතෙන් හටගන්න ස්කන්ධයෝ සම්බන්ධයෙන් පරිඥා කෘත්‍ය නිමි නැහැ. අපරිඥාත ස්කන්ධයෝ පරිඥා කෘත්‍ය නිමි නැත්තා කියන අපරිඥාත.
අපරිඤ්ඤාත ස්කන්ධයෝ යම් භවයක හටගනී නම් අපරිඤ්ඤාත යනු එම ස්කන්ධයෝ සම්බන්ධයෙන් මෝහය දුරු වෙලා නැත. අපරිඤ්ඤාත ස්කන්ධයෝ යම් භවයක හටගනී නම් එතෙන් පටන් ක්ලේශ වට්ටය අනුසයනය කරනවා. ඒ කියන්නේ මේ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වෙනවා. ක්ලේශයන්ට වස්තු වෙනවා යනු මෙතෙන් පටන් ක්ලේශ වට්ටේ නැවත ආරම්භ වෙනවා. ඒ නිසා කෙලෙස් හටගන්නටම අවශ්‍ය නැහැ. මේ විපාක වට්ටය කියනු විපාක වට්ටය පහළ වෙනවා කියන්නේ මේක අපරිඤ්ඤාත. මොකද රහත් නොවිච්ච సంతානයක අපරිඤ්ඤාත ස්කන්ධය පහළ වෙනකොටම ඒත් සමගම ක්ලේශ වට්ටය ආරම්භ වුණායයි සලකන්නට ඕනේ. ඒ නිසා හිතේ කෙලෙස් හට ගැනීම දක්වා විතරක් නෙවෙයි හට ගන්නකොට විතරක් නෙවෙයි ක්ලේශ වට්ටය ආරම්භ වෙන්නේ. ප්‍රතිසන්දි මොහොතේ පටන්ම ක්ලේශ වට්ටය ආරම්භ වෙනවා. ක්ලේශ වට්ටය ආරම්භ වෙනවා. ඊළඟට වැදගත් දේ තේරවාදයේ හැටියට මෙතනත් ක්ලේශ වට්ටයේ තිබුණ අනුසය ක්ලේශය මේ අනුසය ක්ලේශය මෙතනට ගියා කියන්නේ අපි. මේ භවයෙන් භවයට ක්ලේශය කඩනවා අපි. මෙතනින් පටන් තමයි ක්ලේශ වට්ටය ආරම්භ වෙන්නේ මේ භවයට. එතකොට මේ ක්ලේශ වට්ටය මෙතනින් අවසానයි. මේ කෙලෙස් මේ ක්ලේශ වට්ටය මෙතනටම ගියා කියන්නේ නැහැ. මේක අලුතෙන් ආරම්භ වුණා කියලා කියන්නේ. ඒකත් තේරවාදීතා වැදගත්. ඒකත් වැදගත් වෙන තැනක් තියෙනවා. මොකද පූර්ව භව තෘෂ්ණාව කියන කතාවෙන් අපි කතා කරන්නේ හැමතිස්සෙම. ඒ නිසා යම් තැනක යම් භවයක අපරිඤ්ඤාත ස්කන්ධයෝ ඒ කියන්නේ පරිඤ්ඤාව සම්පූර්ණ නොවිච්ච ස්කන්ධයෝ යම් භවයක පහළ වේ නම් ඒ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වෙනවා. එනම් එතෙන් පටන් මේ මොහොතේ පටන් එහෙමයි කියන්නේ. මේ මොහොතේ පටන් ක්ලේශ වට්ටය ආරම්භ වුණායයි සලකන්න. එතකොට කර්මය නිසා විපාකයේ පහළ වෙනවා. විපාකයේ පහළ වෙනවත් එක්කම ක්ලේශ වට්ටය අනුසයනය කරනවා. ක්ලේශ වට්ටය අනුසයනය කරනකොටම සසර කරපු කර්මයෝ මතු විපාක ලබා දීමේ හැකියාවෙනුත් යුක්ත වෙනවා. ඒ නිසා කර්ම වට්ටයත් මේ මොහොතේම ආරම්භ වෙනවා. මොකද කර්ම ශක්තියට විපාක ලබා දීමේ හැකියාව තියෙන්නේ කෙලෙස් පවතිනකොට. ඒ නිසා ක්ලේශ වට්ටය පවතිනවා යනු කර්ම වට්ටයත් ඒකම පවතිනවා. උනේ මොකද්ද? විපාක වට්ටය පහළ වුණා. විපාක වට්ටය පහළ වෙනවා යනු අපරිඤ්ඤාත ස්කන්ධ පහළ වීමක්. ක්ලේශ වට්ටේ ඒ වෙලාවෙම අනුසයනය කරනවා. එතකොට අපි මේක උඩින් ඇඳුත් එක වඩා සුදුසුයි. මෙතන විපාක වට්ටය. විපාක වට්ටය ආරම්භ වෙනවත් එක්කම ඒ අපරිඤ්ඤාත ස්කන්ධය නිසා ක්ලේශ වට්ටයත් අනුසයනය කරනවා. ක්ලේශ වට්ටය අනුසයනය කරනකොටම කර්ම වට්ටයත් අනුසයනය ඒ පටන් ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රතිසන්දි මොහොතේම වට්ට තුනේ ආරම්භය සිද්ධ වෙනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි මේ ක්‍රමයට තේරුම් ගත්තම තමයි මේක ප්‍රතිසන්දි ගත්ත මොහොතේ පටන් කෙලෙස් සහිතයි සත්‍යය. කර්ම සහිතයි, සකර්මකයි සත්‍යය. අපි හටගන්න කෙලෙස්සේ විතරක් මෙතන කතා කරා නම් කියන්න වෙනවා. ප්‍රතිසන්දියේ ඉඳලා ඒ කෙලෙස්සේ හටගන්නකම් ඔහු කෙලෙස් රහිත පුද්ගලෙක් කියලා. දැන් ඊටම වැදගත් මේ තේරවාදයේ තියෙන මේ යට කියලා කියන්නේ මේ අනුසයන මට්ටමේ නැත්තම් අර මොනවද පොටෙන්ෂල් නැත්තම් කොහොමද මේ සම්භාවිතාවක් ලෙස විභවයක් ලෙස පවතින ඒ ධර්මවල පැවැත්ම ඊටම වැදගත්. ඒතොර ඒකෙදී අපි කොහොමද ක්ලේශ වට්ටේ ආරම්භ වුණායයි කිව්වේ අවසන් කරන්නට. විපාක වට්ටය පරිඥා නැති නිසා අපරිඥාත විපාක වට්ටේ ක්ලේශයට වස්තු වේ. ඒ නිසා අපි පටන් ගත්තේ වස්තු රූප සහ අවස්තු රූප කියන මාතෘකාවට. එතකොට රූප සම්බන්ධයෙන් ගත්තම රහතන් වහන්සේගේ රූපය ක්ලේශයන්ට කිසිදු ක්ලේශයකට වස්තු වන්නේ නැහැ. පෘථුජන රූපය සියලු ක්ලේශයන්ට වස්තු වේ. සියලු ක්ලේශයන්ට වස්තු වේ. යට ආරයන් වහන්සේලාගේ సంతානයෝ ඒ ක්ලේශ සම්බන්ධ ඒ දුර්වෙච්ච ස්කන්ධයෝ ඒ දුර්වෙච්ච ක්ලේශ සම්බන්ධයෙන් තමයි අවස්තු වෙන්නේ. ඒ කියන්නේ ඒකත් ඉතාම වැදගත් අපි තේරුම් ගත්තේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ මාර්ග ඥාණයෙන් කෙලෙස් කපනවා කියලා කිරීම කියලා. මෙතන එහෙම නෙවෙයි මෙතන විස්තරය එන්නේ. මාර්ග ඥාණයෙන් ස්කන්ධයෝ පරිඥාත කරනවා. ස්කන්ධයෝ පරිඥාත වෙනකොට පරිඥාවට ලක් වෙනකොට ඒ සම්මෝහේ දුර වෙලා ඒ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වන්නේ නැහැ. එහෙනම් ක්ලේශ වල පවතින්න බැරි වෙනවා ඒ సంతානෙ. එතකොට කෙලින්ම මාර්ග ඥාණයෙන් කෙලෙස් කපනවා කියවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක වෙලා තියෙන මාර්ග ඥාණයෙන් ස්කන්ධයෝ පරිඥාවට ලක් වෙනකොට ඒ ස්කන්ධයෝ එතන් පටන් කෙලෙස්යන්ට වස්තු වන්නේ නැහැ. ඒ නිසා කෙලෙස් දුර වෙලා. එතකොට මේ තව ක්‍රමයකින් මේක විස්තර කරේ. කෙලින්ම මාර්ගයෙන් කෙලෙස් කපනවා කියන එක. එකක් මාර්ගයෙන් ස්කන්ධයෝ පරිඥා කරලා ඒ ස්කන්ධයන් කෙරේ සම්මෝහය දුර වෙනකොට නැවත ඒ ස්කන්ධයෝ කෙලෙස්යන්ට වස්තු වෙන්නේ නැහැ කියන එක තව ක්‍රමයක්. ඒක තව ක්‍රමයකට කෙලෙස් නිරෝධය
විස්තර කරපු ක්‍රමවේදයක්. ඒ නිසා ඊටම වැදගත්. අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ තව හොඳ ලස්සන කතාවක් තමයි උපාදානස්කන්ධ කියන කතාව. දැන් මේ කතා ටික පැහැදිලි වුණාට පස්සේ දැන් පැහැදිලි වෙයි මේ අපි දැන් ගන්න ස්කන්ධ උපාදානස්කන්ධ කියලා බෙදීමක් තියෙනවා. දැන් අපි ඒකෙත් විශේෂයෙන්ම කිව්වා රහත් సంతානයේ සියලු ඒ කියන්නේ රූපය සහ ලෞකික ස්කන්ධය ක්ලේශයන්ට අරමුණු විය හැකි. නමුත් රහත් సంతානයේ කිසිදු සංගය ක්ලේශයන්ට වස්තු වන්නේ නැහැ. රහත් సంతානයේදී අරිහත් ඵලහිත කොහොමත් අරමුණු වන්නේ නැහැ ක්ලේශයන්ට. මොකද ඒක සුවිශේෂී හිතක් නිසා, ලෝකෝත්තර ධර්මයක් නිසා. එතකොට අපි දන්නවා දැන් උපාදානස්කන්ධ කියලා පදයක්. ස්කන්ධ සහ උපාදානස්කන්ධ. ස්කන්ධ සහ උපාදානස්කන්ධ. ස්කන්ධ කිව්වම රූප වේදනා සංඥා සංස්කාර විඥාන කරන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන. උපාදානස්කන්ධ කිව්වම රූප වේදනා සංඥා සංස්කාර විඥාන. දැන් සාමාන්‍යයෙන් අදහසක් තියෙනවා රහතන් වහන්සේ පෘතුග්ජනයන්ට රහත් නොවිච්ච අයට උපාදානස්කන්ධ පවතිනවා. රහතන් වහන්සේට පවතින්නේ ස්කන්ධ කියලා අදහස. ස්කන්ධ කියලා අදහස. තේරවාදයේ හැටියට උපාදානස්කන්ධ කියලා කියන්නේ උපාදානස්කන්ධ බෙදීම ඇවිල්ලා තියෙන හොඳට මතක තියාගන්න ඕනේ. උපාදානයන්ට අරමුණු වීම වශයෙන් මේ කතා කරලා තියෙන්නේ. එහෙම නැතු උපාදානයන්ට වස්තු වීම වශයෙන් නෙවෙයි. උපාදානයන්ට වස්තු වීම වශයෙන් ස්කන්ධ කතා කරා නම් රහතන් වහන්සේට උපාදානස්කන්ධ නැහැ කියන කතාව 100%ක් හරි. උපාදානයන්ට වස්තු වෙන ස්කන්ධය උපාදානස්කන්ධය කිව්වනම් කවුරු හරි. මොකද උපාදානය කියන්නේ තෘෂ්ණාව සහ දෘෂ්ටිය. එයින් තෘෂ්ණාව දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්නේ. ඒ නිසා අරිහත් රහතන් වහන්සේ අර අනිත් හැමෝටම තෘෂ්ණාව තියෙනවා. බැරි වෙලා හරි කවුරු හරි කිව්වොත් උපාදානස්කන්ධ යනු උපාදානයන්ට වස්තු වූ ස්කන්ධය කියලා. එතකොට රහතන් වහන්සේට උපාදානස්කන්ධ නැහැ කියන කතාව හරි. උන්වහන්සේ තියෙන ස්කන්ධ විතරයි කියලා කියන්නේ. නමුත් තේරවාදයේ හැටියට උපාදානස්කන්ධය කතා කරලා තියෙන්නේ උපාදානයන්ට වස්තු වීම වශයෙන් නෙවෙයි. උපාදානයන්ට අරමුණු වීම වශයෙන්. ඒකයි වැදගත්කම. එතකොට අපිට බෑ දැන් තේරවාදී උගන්වනවා නම් තේරවාදයේ කතා කරනවා නම් අපිට තේරවාදයේ තියෙන නිර්වචන ඉන්නට වෙනවා. එතකොට තේරවාදයේ හැටියට තේරවාද ණය ක්‍රමයේ හැටියට උපාදානස්කන්ධය යනු උපාදානයන්ට අරමුණු වන ස්කන්ධය. රහතන් වහන්සේගේ సంతානයේ තියෙන සියලු ලෞකික ස්කන්ධය වෙන අයගේ උපාදාන වලට අරමුණු විය හැකියි. ඒ නිසා රහතන් වහන්සේ උපාදානස්කන්ධයක් යුක්තයි, සහිතයි. උපාදානයන්ට වස්තු වන ස්කන්ධය උපාදානස්කන්ධය කියලා කිව්වනම් බැරි වෙලා හරි එහෙම කියලා නැහැ. එහෙම කිව්වනම් රහතන් වහන්සේට උපාදානස්කන්ධ නැහැ කියන කතාව නිවැරදි. නමුත් සමහර කෙනෙක් හිතන්න පුළුවන් උපාදානය සහිත సంతානයේ ස්කන්ධය කියලා. එහෙම නිර්වචනයකුත් නැහැ තේරවාදී. උපාදානය නැති වුණාම සියලු ස්කන්ධය ස්කන්ධ බවට පත් වෙනවා. උපාදානස්කන්ධ වෙන්නේ උපාදානයේ ඉතිරි වෙලා තියෙනවා නම් ඒ සියලු ස්කන්ධය. එහෙම නෙමෙයි ඒක ලස්සනට කියනවා නම් කියන්න ඕනේ උපාදානයට වස්තු වන ස්කන්ධය කියලා බැරි වෙලා හරි කිව්වා. ඒ නිර්වචනය සාර්ථකයි. උපාදානයන්ට වස්තු වන ස්කන්ධය උපාදානස්කන්ධය වුණොත් එහෙම නිර්වචනයක් දුන්නොත් රහතන් වහන්සේට උපාදානස්කන්ධ නැහැ. තියෙන ස්කන්ධ විතරයි. කතාව හරි. නමුත් ඒ ක්ලේශ වස්තු නේද? තේරවාදී එහෙම එකක් නැහැ. තේරවාදී උපාදානස්කන්ධ බෙදීම පැහැදිලිවම කතා කරලා තියෙනවා. උපාදානස්කන්ධ යනු මොනවද? ක්ලේශයන්ට අරමුණු වන ස්කන්ධය. ඒ නිසායි රහතන් වහන්සේ පවා පංච උපාදානස්කන්ධය විදර්ශනාවට ලක් කරනවා. රහතන් වහන්සේලා පංච උපාදානස්කන්ධය උදේ බලනවා. හේතු උන්වහන්සේලාගේ ස්කන්ධය උපාදානස්කන්ධය. අරියත් ඵල හිතයි චෛතසික ධර්ම ටිකයි හැර. ඒකට හේතුව මොකද? ඒ උපාදානස්කන්ධ කියලා කියන්නේ ඒ උපාදානට අරමුණු විය හැකි ස්කන්ධ නිසා. එමෙත උපාදානට වස්තු වන ස්කන්ධ නිසා නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක ඉතාම වැදගත්. මේ නිර්වචනවල ගැඹුරින් තේරුම් ගැනීම ඉතාම වැදගත්. මම අවසන් කරනවා. ක්ලේශයන්ට අරමුණු වන ධර්මයෝ කියන එකයි ක්ලේශයන්ට වස්තු වෙනවා කියන එකයි සම්පූර්ණ කතා දෙකක්. ඒ දෙක පටලවා ගන්නට සුදුසු නෑ. ක්ලේශයන්ට වස්තු වීම ඉතාම වැදගත් විදර්ශනාවට සහ භව චක්‍රයේ පැවැත්මට.
ක්ලේශයන්ට අරමුණු වී විදර්ශනාවට වැදගත් භව චක්‍රයේ කතාවට ඒක අදාළ වන්නේ නැහැ. ඒක අදාළ වන්නේ නැහැ. ඒකනේ සුත්ත නිපාත අටුවාවේ කියන්නේ රහතන් වහන්සේගේ ස්කන්ධයෝ ක්ලේශයන්ට වස්තු වන්නේ නැහැ. ක්ලේශයන්ට අරමුණු වෙන්නේ නැහැ. ක්ලේශයන්ට අරමුණු වීම වශයෙන් නම් මේ විදර්ශනාව සිදු. ක්ලේශයන්ට අරමුණු නොවන තත්වයට ස්කන්ධයෝපත් කරනවා නම් කවදාවත් රහත් වෙන්න බෑ. මොකද අනිත් సంతාන මේක කෙරෙහි කෙලෙසේ හට ගන්නට පුළුවන්. අටුවාවේ පැහැදිලිවම කියනවා. මේක ආරම්මන කරන වශයෙන් ආරම්මන කිරීම වශයෙන් නෙවෙයි මේ දේ ආරම්මන කිරීම වශයෙන් උපාදානයන එක සම්බන්ධයෙන් නෙමෙයි කතා කරන්නේ. වස්තු වීම. ඊළඟට තමයි ඔය අපි කියපු නිර්වචනය කතා කරන්නේ පරිඤ්ඤා කෘත්‍යයත් එක්ක අරගෙන. ඒ නිසා ඒක ඊටාම වැදගත් අපි තේරුම් ගැනීමේදී ඔය ස්කන්ධ උපාදාන ස්කන්ධ සම්බන්ධයෙන් උනත් අවබෝධය පුළුල් කර ගැනීමට නිවැරදි අවබෝධය තේරවාදයට අනුකූල අවබෝධයකට පැමිණෙන්නට ඊටාම වැදගත් අවබෝධය. ඒ නිසා අපි දේශනාව අවසන් කරනවා. අද දවසේදී අපි කතා කරේ ආධ්‍යාත්මික සහ බාහිර කියන බෙදීම. ඉතින් අජ්ජත් බහිද්ද සහ අජ්ජත්තික බාහිර කියන බෙදීම් දෙකේ වෙනස අපි කතා කරන්න යෙදුණා. ඊළඟට වස්තු අවස්තු ගත්තම වස්තු වර්ග දෙකක් තියෙනවා. විඥාන වස්තු සහ ක්ලේශ වස්තු. විඥාන වශයෙන් ගත්තම ප්‍රසාද රූප පහ සහ හදේ වස්තු රූපේ තමයි විඥාන වස්තුව. ඉතිරි රූප විඥාන වස්තු වෙනවා. ක්ලේශ වස්තු වශයෙන් ගත්තම පරිඤ්ඤා කෘත්‍ය නිමි වෙච්ච යම් දාර්ශනිකයක් කෙරෙහි පරිඤ්ඤා කෘත්‍ය නිමි නම් ඒ ස්කන්ධය සම්බන්ධයෙන් ඒ අදාළ ක්ලේශයන්ට ඒ ස්කන්ධය වස්තු වන්නේ නැහැ. අරිහත් මාර්ග ඥානෙ පුරාට පස්සේ සියලු කෙලෙසයන්ට ඒ ස්කන්ධය වස්තු වන්නේ නැහැ. ඒකේ අවස්තු වීර්ය වස්තු භාවය සහ අවස්තු භාවය අපි තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම අපි කතා කරා භව චක්‍රයේදී මේ ක්ලේශ වස්තු වීම වැදගත් වන්නේ කෙසේද කියලා සහ අවසාන වශයෙන් ස්කන්ධ උපාදාන ස්කන්ධ බෙදීමේදී මේ අවබෝධයේ වැදගත්කමත් කතා කරන්නට යෙදුණා. මේවා කෙලින්ම විදර්ශනාවට සම්බන්ධ වෙච්ච අවබෝධයන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. ප්‍රශ්න අහන්න අපි දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව. සනසයිනස පෙරවසන බුදු. සනස මේ ක්ලේශයන්ට අරමුණු වෙන එකයි ක්ලේශයන්ට වස්තු වෙන එකයි කියන එක හඳුනන්නේ පොඩ්ඩක් උදාහරණයක් සහිතව පොඩ්ඩක් පැහැදිලි කරන්න හඳුනන්නේ. ක්ලේශයන්ට වස්තු වීම කියලා කිව්වේ දැන් කොහොමද? දැන් තව උදාහරණයක් කිව්වේ කොහොමද? දැන් රහතන් වහන්සේ තමන්ගේ ස්කන්ධය සම්බන්ධයෙන් විදර්ශනාව සම්පූර්ණයෙන් සිද්ධ කළ අවසానයි පිහිටලා තියෙන මොකක් අරබයාද පවතින්නේ මොකක් අර කියන්නේ ස්ථාන වශයෙන් පිහිටලා නෙවෙයි ඇඟ පුරා පිහිටලා තියෙනවා කියන්නේ නැහැ නේ අපි. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒ කියන්නේ වෙන්නේ සම්මෝහය යමක් කෙරෙහි සම්මෝහය දුරු වී නැත්නම් ඒ අරබයා ඒ සම්බන්ධයෙන් කෙලෙස් දුරු නොවි පවතිනවා. කෙලෙස් දුරු නොවි පවතිනවා. තමන්ගේ කෙලෙස් වලට තමයි ඒක වෙන්නේ. ඒක පෞද්ගලිකයිනේ. එතකොට දැන් උදාහරණ ඒ කියන්නේ තියෙන තැන වගේ කියලා හිතන්න. තියෙන තැන කියලා හිතුව ගමන් ඇඟ පුරා කෙලෙස් තියෙනවා කියලා හිතෙන්න පුළුවන් කෙනෙක්ට. හරිනේ? ඒක එහෙම ගන්න එපා. ආදර්ශකාන්තානේ තමයි කියන්න වෙන්නේ වස්තු වශයෙන්. නමුත් හිතන්න එපා මේ ඇඟ පුරා කෙලෙස් තියෙනවා කියන එක නෙවෙයි මේ කියලා තියෙන්නේ. එතකොට යම් රහතන් වහන්සේගේ විදර්ශනාව සම්පූර්ණ වෙනකොට උන්වහන්සේට ස්කන්ධය කෙරෙහි තිබිච්ච සම්මෝහය සම්පූර්ණයෙන් දුර වෙලා ගිහිල්ලා ඒ නිසා ඒ ස්කන්ධය සම්බන්ධයෙන් ඒ సంతානෙහි නැවත කෙලෙස් පවතින්නේ නැහැ. ඒ කියන්නේ සම්මෝහයක් නැහැ ඒක තුල. ඒ ස්කන්ධ සම්බන්ධයෙන්. ඒ නිසා ඒ సంతානෙහි කෙලෙස් ඇතිවීමක් නැහැ. නමුත් එහෙම වුණා කියලා උන්වහන්සේගේ රූපය නැත්තම් සිත වෙන කෙනෙකුට අරමුණක් වෙන්න පුළුවන් කෙලෙස් වලට. කෙලෙස් වලට අරමුණු වීම කියන එක ආධ්‍යාත්මික බාහිර ඕන පැත්තකින් වෙන්න පුළුවන්. රහතන් වහන්සේගේ ඉතින් තමන්ගේම කෙලෙස් හටගෙන අරමුණු වීමක් නැහැ. කෙලෙස් හට ගැනීමක් නැති නිසා. ඒතර උන්වහන්සේගේ ස්කන්ධය උන්වහන්සේගේ ක්ලේශ වලට වස්තු වන්නේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ස්කන්ධය වෙන කෙනෙක්ගේ ක්ලේශ වලට අරමුණු වෙන්නට පුළුවන්. ඕක තමයි ඉතින් කියන්නද තියෙන්නේ. මම ඉස්සර කරත් ඒක තමයි මට උපමාවක් වෙන තේරෙන්න තේරෙන්නේ නැහැ ඒක. කියන්න බුදේ. ඉගෙන හඳ දැන් අපි දැන් සාමාන්‍යයෙන් ගිහි පුතජන වශයෙන් ගියොත් දැන් අපි සාමාන්‍යයෙන් අර සබ සම්පත් ලබන්න ආසයි. ඒකට අපි බොහෝ වෙලාවට කාමයන් කෙරේ වස්තු වෙනවා. රහතන් වහන්සේ නම ඒක දකින්න ඇත්තට මේක සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන්නේ. ඇත්තට දැන් මේක පුටුවක් මේසයක් කියලා ඇත්තට මේක පුටුවක් මේසයක් නෙමෙයි කියන දේ කියන්නේ උන්වහන්සේට ඒක තේරෙනවා. අපි ඒකට ඇරෙනවා. ඒකයි නේ සනසේ අර්ථ සාමාන්‍ය. එහෙම කිව්වට කමක් නැහැ. තමන්ගේ ආධ්‍යාත්මික సంతානය කෙරෙහි ඒ සම්මෝහය දුර වෙලා තියෙන නිසා
ඒක කියන්න වෙන්නේ අවබෝධය නැති නිසා ඒ ස්කන්ධය අරමුණු කර ස්කන්ධය සම්බන්ධයෙන් කෙලස් ටික පවතිනවා. ඉතින් අරහම විදිහකටම නෙමෙයි යොකමක් නෑ අපි ඉස්සරහට යන් ඕක අරගෙන තව ඉදිරියට මම පැහැදිලි කරනකොට තව ටික ටික විස්තර වෙයි. තව කරුණුත් එකතු වෙනකොට අර කියපු විදිහට එකක් සම්පූර්ණයෙන් එහෙම එකක් නෙමෙයි මම අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ සංයුක්ත නිකායේ මේ කන්ද සූත්‍රයේ තියෙන පංචස්කන්ධ පංච උපාදානස්කන්ධය කියලා එතන බෙදීමේ එතකොට වැදගත්කම හරි ඒ වෙනස කොහොමද තේරුම් ගන්න ඕනේ මේ අද කියපු කරුණුත් එක්ක එතන ගන්නේ උපාදානට අරමුණු වෙන ස්කන්ධය උපාදානස්කන්ධය උපාදානට අරමුණු වෙන ස්කන්ධය උපාදානස්කන්ධය උපාදානට අරමුණු නොවන ස්කන්ධය ඒ කියන්නේ ස්කන්ධ කිව්වම එතනදී සියලුම නාම රූප ධර්මය සියල්ලක්ම ඇතුළත් නිවන හැර ගෲප් වශයෙන් ගන්න. හැබැයි උපාදානස්කන්ධ කිව්වම එතනින් උපාදානට අරමුණු වෙනවා විතරයි ගන්න. ස්කන්ධ කිව්වා උපාදානට අරමුණු වෙනවක් තියෙනවා, අරමුණු නොවනේවක් තියෙනවා. උපාදානස්කන්ධ කිව්වා උපාදානට අරමුණු වෙනවා විතරයි ගන්න. ඒක වස්තු වශයෙන් කතාවක් නෙවෙයි තියෙන්නේ. දැන් රහතන් වහන්සේගේ ස්කන්ධයෝ උපාදානස්කන්ධයෝ. අරිහත් ඵලසිතයි චෛතසික ධර්මය හැර එහි යෙදෙන. ඒ නිසා ඒවා විදර්ශනට අරමුණු කරනවා. නමුත් ඒවා සම්බන්ධයෙන් සම්මෝහය නැති නිසා ඒවා වස්තු කරගෙන කෙලෙස් පවතින්නේ නැහැ. ඒවා ආධාර කරගෙන කෙලෙස් පවතින්නේ. ස්වාමීන් වහන්සේ අර ඔබ වහන්සේ රූප සටහන ඉඳලා පැහැදිලි කරා චුත්තිය ප්‍රතිසන්දියෙන් පස්සේ මේ චිත්තක්ෂණ 15ක් ඊට පස්සේ භවනිකාන්තික ජවන ඇති වෙනවා කියලා. එතකොට එතනදී භවනිකාන්තික තෘෂ්ණාවක් ඇති වෙනවා. එතකොට ඒ දෙක අතර කෙලෙස් අනුසයනය කරා කිව්වා මේ මොන කෙලෙස්? දැන් සාමාන්‍යයෙන් ඔතන විපාක සිත කියලා කිව්වම අර අහේතුක සිත් අර අනිත් ඒවා විපාක සිත් තියෙන්නේ. ඒතකොට ඒව කුසල පැත්තේ සිත් වගේ හිතෙන්නේ. ඒතකොට කෙලස් අනුසයනය කරනවා කියලා කිව්වා. ඒතකොට ඒක කියලා කිව්වා పూర్ව භව තෘෂ්ණාව කියන්නේ. අන්න එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා ස්වාමීන් වහන්සේ. නෑ බවකේ పూర్ව භව තෘෂ්ණාව නිසා තමයි ප්‍රතිසන්දියේ සිද්ධ වුනේ. එහෙමයි. එතකොට ඒ තෘෂ්ණාව මෙතනට ආවා කියලා අපි කියන්නේ ටෙක්නිකලි තේරවාදී. එහෙම කියන්නේ නැහැ අපි. අපි කියන්නේ යම් ස්කන්ධයෝ පහළ වුණා නම් අභිනව භවයේදී ඒ ස්කන්ධය අපරිඥාත ස්කන්ධයෝනේ. ඒ කියන්නේ පරිපූර්ණයෙන් අවබෝධ නොකරපු ස්කන්ධයෝනේ. එතෙන් පටන් ක්ලේශය අනුසයනය කරන්න පටන් ගන්නවා කියලා කියන්නේ. එතකොට අපේ ක්ලේශ ලින්ක් එක කපනවා. ඒකයි මම කිව්වේ. ඊළඟ කලින් භවයේ තිබිච්ච ක්ලේශයම මේ භවයට ආවා කියලා කියන්නේ අපි කියමනක් ලෙස. අපි කඩනවා භවයෙන් භවයට ක්ලේශ සම්බන්ධය. අටුවාවේ කියන්නේ මෙතන අලුත් ස්කන්ධයෝ පහළ වෙනකොට අපරිඥාත ස්කන්ධයෝ අපරිඥාත නිසා ඒවා ගැන සම්මෝහය දුර වෙලා නැති නිසා එතෙන් පටන් කෙලෙස් අනුසයනය ක්ලේශ වටය අනුසයනය කරන්නට පටන් ගන්නවා කියන එක. එතකොට යම් ක්ලේශ ටිකක් තියෙනවා නම් ඒ කියන්නේ අපි තුමු එතුමා සෝවාන් ආරයන් වහන්සේ කෙනෙක් නම් ඉපදුනේ ditthi විචිකිච්ඡා හැර ඉතිරි අනුසය ටික අනුසයනය කරනවා එතන ඉඳන්. පුතුජනෙන් නම් සප්ත අනුසයම අනුසයනය කරනවා. අනුසය කරනවා කියලා කියන්නේ සිතත් එක්ක හට ගන්නවා කියන එක නෙවෙයි. ඒක දන්නවනේ. ඒක තේරෙනව නේද? ඒ කියන්නේ අනුසය කරනවා කියන්නේ නිදාගෙන ඉන්න වගේ අවස්ථාවක්නේ. ඕන වෙලාවක හට ගන්න පුළුවන් බව තියෙනවනේ. ඉතින් ඒ సంతානෙහි සෝවාන් වෙලා නම් ඉන්නේ කාමරාග පටිගාදී කෙලෙසු හට ගන්න බව තියෙනවා. එතන හටගත හැකි බව තියෙනවා. ඇයි ඒ හට ගන්න පුළුවන් බව තියෙන්නේ? ස්කන්ධයෝ පරිඥා කරලා නැති නිසා. සංදේව සෙරෙහි සම්මෝහය දුර වෙලා නැති නිසා. පැහැදිලි දන්නේ කතාව. දැන් තේරුණා ස්වාමීන් වහන්සේ. ඒක ඒ විදිහට කිව්වම තේරුණා. බොහොම පිං. ඇත්තටම මම හිතුවේ කෙලස් විතරක් මේවා ඉන්නේ සිත් නැතුව කියලා. එතන එහෙම අවශ්‍ය නැහැ. කෙලස් කියන ඒවා අනුසේ වශයෙන් තියෙනකොට සිත් සම්බන්ධයක් නැතුව තියෙන්නේ කියලා. නෑ අන්න හරි. හරි ස්වාමීන් වහන්සේ තේරුණා. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මෙහෙමයි. සිත් සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අර කඩන්න එපා. සිත ඇසුරු කරන් පවතිනවා කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. ඒක නිකන් ව්‍යවහාරික. නමුත් සිතත් එක්ක හට ගැනීමක් නෑ. ඔබතුමේ අදහස පැහැදිලි. ඔව් බොහොම පිං. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතකොට මට තේරුණ විදිහ හරිද කියලා කන්ෆර්ම් කරගන්නයි ස්වාමීන් වහන්සේ තව ඒක සම්බන්ධ ප්‍රශ්නිකුයි මට තේරුණේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එතනදී වස්තු වෙනවා කිව්වහම අපි මොන ස්කෝප් එක ඩිෆයින් කරන එකයි ඒ කියන්නේ තමන් පෞද්ගලිකව කියන ස්කෝප් එකයි සබ්ජෙක්ට් වෙන්නේ මොකද්ද කියන එකයි නේද ස්වාමීන් වහන්සේ? කෙලෙස් වලට සබ්ජෙක්ට් වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ මට සිංහලේ වචනේ හරියට මෙහෙමයි.
කෙලෙස්ය ඒ ස්කන්ධය අරමුණු කරගෙන කෙලෙස් හට ගන්නවා කියලා දැන් සබ්ජෙක්ට් වෙනවා කියන්නේ ඒක අරමුණු කරන් හට ගන්නවා කියන එක නෙවෙයි කියන්නේ නේද? අරමුණු කරන්න කියන එකත් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඒක ආරම්භය කියන එක වගේ තමයි. ඒකට මට අර මේ ඒක තව එක්ස්ප්ලেইন කරන්නත් තේරෙන්නේ නැහැ ඇත්තටම. අර ආරම්භය කිව්වත් ස්වාමීන් වහන්සේ ආයි අරමුණු වෙලා ඒ කියන්නේ Tamanට තමන්ගේ ස්කන්ධයක් අරමුණු වෙලාමනේ ක්ලේශයක් හටගන්නේ. හරි. හරි. ක්ලේශයකදී අරමුණක් තියෙන්න බෑ. ඔව් එතකොට ස්වාමීන් වහන්සේ එතන අරමුණු වෙන එක අපි කියමුකෝ ආරම්භය කියලා. ඒකට ආරම්භය වෙන මේ ඉලක්කයයි කියන්නේ ටාගට් එකයි එතන ස්කෝප් එකයි කියන එකයි නේද ස්වාමීන් වහන්සේ කියන්නේ වැදගත් කියන්නේ. ස්කෝප් එක කියලා අදහස් කරේ මොකද්ද? පෞද්ගලික ස්කෝප් එක. ඒ කියන්නේ මට මගේ ස්කන්ධ පිළිබඳ වෙන කෙනෙක්ගේ ස්කන්ධ පිළිබඳ නෙමෙයි. හරි. අදහස් හරි. තමන්ගේ ස්කන්ධ සම්බන්ධයෙන් තමයි කෙලෙස්ේ මුල් බැසගෙන තියෙන්නේ. කෙලෙස් අපිට වැදගත් වෙන්නේ අපේ ආත්මය කියන එක ජීවිතය කියන එක. ඒතකොට මේක තමයි ක්ලේශයන්ට වස්තු වෙන තැන. එතකොට මේක සම්බන්ධයෙන් සම්මෝහය දුරු නොවි පවතින. එහෙමයි විස්තර කරන්නේ මේක. වෙන ක්‍රමයකට කියා ගන්න තේරෙන්නේ නැහැ මටත් ඒක. සම්මෝහය මේක සම්බන්ධයෙන් පවතිනවා නම් අවබෝධය පරිපූර්ණ නැතිනම් අනාභෝධය පවතිනවා නම් අවබෝධය පරිපූර්ණ වෙලා නැතිනම් ඒක පිළිබඳව ඕන කෙලෙසයක් හට ගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. එතකොට කියන්න වෙන්නේ අනාභෝධය ඒ ස්කන්ධය සම්බන්ධයෙන් අනාභෝධය පවතින නිසා ස්කන්ධය අරභය නැත්නම් ස්කන්ධය පිළිබඳව යම් කෙලෙස් ටිකක් අපේ సంతානෙ ඉතිරි වෙලා පවතිනවා. ඒකට කියනවා වස්තු වෙනවා. ඒක පදනම් කරගෙන තියෙනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ එතකොට ඒ වස්තු වෙනවා කියන එක කෙලස් කිව්වහම අකුසල සිත්වලට විතරයිද අකුසල ඒවට විතරද දැන් විදර්ශනා භාවයේදී විතරයි. ඒක කුසලයන්ට වස්තුම කියලා ගන්න නැහැ. කුසල වස්තුවීම කියලා ගන්න නැහැ. ක්ලේශයන්ට වස්තු වෙලාද. ඒතකොට ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාවකදී දැන් මේ අපි හිතමුකෝ මොකක් හරි කායානුපස්සනාවක් හරි කරන වෙලාවක් හිතුවොත් මේ කයේ මේ අපි රූපස්කන්ධය අරගෙන රූපස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම බව විදර්ශනා නුවණකින් දකිනකොට එතකොට අපිට අර ඒ ස්කන්ධය ආරම්භය කුසල් සිත් පහළ වෙනවා කියන තැනේදී එතකොට මේ වස්තු වෙනවා කියන වචනේ අර වෙන වචනයක් පාවිච්චි කරනද ස්වාමීන් වහන්සේ? අරමුණු කරගෙන පහළ වෙන. ඒකට කියන්නේ භූමිය කියලානේ විදර්ශනා භූමිය කියලා කියන්නේ අපි. විදර්ශනා භූමිය කියලා කියන්නේ විදර්ශනාවේ ස්කෝප් එක. ඒතකොට මේ පංච උපාදානස්කන්ධය. ඒතකොට චිත්තචෛතසික කුසල චිත්තචෛතසික ධර්මයෝ විදර්ශනා භූමියේ හැසිරෙනවා. විදර්ශනා ඡාරය කියලා තියෙනවා. සම්මසන ඡාරය කියලා කියන සමහර තැන්වල. සම්මසන ඡාරය කියලා කියන්නේ සම්මසන ඥානය. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට විදර්ශනා භූමිය කියනවා ditthi visuddhiya අවස්ථාවේ පටන්. ඒතකොට විදර්ශනාවට අරමුණු වෙන ධර්මයෝ ස්කන්ධය. ඒ අරමුණු වෙන ස්කන්ධයෝ වස්තු කරගෙන තමයි කෙලෙස් පවතින්නේ. ඒතර ඒ නිසා ඒ අරමුණු ඒ හේතුව ඒවායි සම්මෝහය දුරු වෙලා නැති නිසා. විදර්ශනාවෙන් කරන්නේ මේවා ගැන අවුස්සලා මේවා සම්බන්ධයෙන් තියෙන ඇත්ත සම්පූර්ණයෙන් දැනගන්නවා. ඒ දැනගන්නකොට ඒවා සම්බන්ධයෙන් සම්මෝහයක් නැති වෙලා එතෙන් පටන් ඒ సంతානේ අර තිබිච්ච පොටෙන්සිස් ටික මොනවද කෙලෙස් හට ගැනීමේ සම්භාවිතාවල් ටික හැකියාවල් ටික ක්ෂය වෙලා යනවා. හොඳයි සර්. පැහැදිලි වුණාද? මම තව ටිකක් හිතන්න ස්වාමීන් වහන්සේ මට අර ඊතන අර විදර්ශනා විදර්ශනාවේදී ස්කන්ධයෝ විදර්ශනාවට වස්තුනා කියන්නේ නෑ අපි. කියන්නේ අරමුණු වුණා කියලා. අරමුණුනා කියලා. හොඳයි. අරමුණුනා කියලා කියන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. බොහෝ පිං ස්වාමීන් වහන්සේ. අවශ්‍ය ස්වාමීන් වහන්සේ එතකොට වස්තු වෙන්නයි අරමුණු වෙන්නයි දෙකම පුළුවන් දෙකම පුද්ගලයෙකුට. ක්ලේශයන්. ඒ කියන්නේ ක්ලේශයන් වස්තු අරමුණු වෙන්නේ සිත හට ගන්නකොට විතරයි නේද මෑණි? ඒ ස්වාමීන් වස්තු වෙනවා කියන්නේ හැමතිස්සෙම තියෙනවා. දැන් මම කුසලයක් කර ඉන්නකොටත් මගේ ස්කන්ධය ක්ලේශයන්ට වස්තු වෙලා ඉවරයි. එතකොට අපිට අරමුණු වෙනවා කියන්නේ දැන් අපිට ඔව් ඒ අරමුණු වෙනවා කියන්න පුළුවන්. අපේ කේස් ටික දකින්නකොට අපිට අරමුණු වෙනවා. මොකද්ද? අපි කේස් ටිකක් දකිනකොට අපිට අරමුණු වෙනවා. ඔව්. අපේ ඒකේ ලෝභය හට ගන්නවා. එතකොට ඒ කෙස් කෙරෙහි කෙලෙස්ය වස්තු වී තිබිච්ච නිසා තමයි කෙස් අරමුණු කරගෙන ලෝභයක් හටගන්නේ. අරමුණු වීම තියෙන්නේ හැමතිස්සෙම සිතක් ලෙස හටගත් අවස්ථාවේ චිත්තයිසික ලෙස. වස්තු වීම කියන එක මේ හැමතිස්සෙම තියෙන එකක්.
ඒකේ දැන් මෙහෙම සියුම් ප්‍රශ්නයක් අහුවොත් මට ඒකට උත්තර දෙන්න මම හරියටම දන්නේ නැහැ. කියන්නේ උදාහරණයකට සිත හට ගන්නවා අරමුණු කරමින් රූපය කෙලෙසේ. ඒ වෙලාවේ ඒ කෙලෙසයට රූපයේ කෙලෙසට වස්තු වෙනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මට පේන්නේ වස්තු වෙනවා කියලා කියන්න වෙනවා ඒ වෙලාවේ. අරමුණු කරමින් පහළ වෙනකොටමත් වස්තු වෙනවා වස්තු විමුක්ත වෙලා තියෙනවා කියලා කියත හැකි. නමුත් එතන පරිඋත්ථාන කෙලෙසේ නිසා මම ඒකට එකපාර උත්තරයක් දෙන්න යන්නේ නැහැ. ඉතින් වස්තු වෙන කෙලෙසේම තමයි යම් ස්කන්ධයක් වස්තු කරගෙන පවතින කෙලෙසේම තමයි ඒ ස්කන්ධය අරමුණු කරගෙන හටගන්නේ. එරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඒක මේ ඇක්සස් කටාගටුයි ඇක්සස් සබ්ස්ට්‍රේටුයි කිව්වහම ඒක ක්ලෝස්ඩ් ඒ වහන්සේ කියන දැන් පංච මේ එතන ඇක්සස් සබ්ස් ටාගට් කියන එකයි ඇක්සස් සබ්ස්ට්‍රේට් කියලා කිව්වොත් ඒ කියන්නේ සබ්ස්ට්‍රේට් එකක් හැටියට ඒක මේ ඒ කියන්නේ මේ ඒ ස්කන්ධයෝ සබ්ස්ට්‍රේට් එකක් හැටියට ප්ලැට්ෆෝම් එකක් හැටියට අන්න හරි එහෙම කියන්න පුළුවන්. එතකොට ඒක තමයි මම හිතන්නේ ඔය අනිත් එක ඇක්සස් ටාගට් විෂුවල් ටාගට් අරමුණක් හැටියට මේ වෙන එක තමයි අනිත් එක. ඔය වෙලාවේ හරි ටාගට් එකකුයි සබ්ස්ට්‍රේටුයි වෙනස්. ඒක ටාගට් එකක් හැටියට පේන්න පුළුවන්. හැබැයි ඒක doesn't act as a substrate in රහතන් වහන්සේ. රහතන් වහන්සේලාගේ සබ්ස්ට්‍රේට් එකක් හැටියට ස්කන්ධයෝ ඉන්නේ පවතින්නේ නැහැ. ඒක සබ්ස්ට්‍රේට් එකක් කියලා කිව්වේ මොකද්ද ඒ වචනේ මට තේරුන්නේ නැහැ. සබ්ස්ට්‍රේට් ස්වාමීන් වහන්සේ සබ්ස්ට්‍රේට් ප්ලැට්ෆෝම් වගේ එකක් තමයි. ප්ලැට්ෆෝම් එකක් වගේ. හරි ප්ලැට්ෆෝම් එකක්. එහෙම කියත හැකි. ඒක නිකන් ඒක පදනම් කරන් තමයි මේක තියෙන්නේ. ඔව් ඒක පදනමක් හැටියට මේ තියෙනවා. හැබැයි තියෙන්නේ නැහැ. හැබැයි ඒක බලන්න පුළුවන්. ඔව් වෙන කෙනෙක්ගේ අරමුණකට ලක් වෙනවා. හරි කතාව. ලක් වෙනවා ටාගට් වෙනවා. හරි. තෙරුවන් සරණයි ස්වාමීනි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව් කියනවා. ස්වාමීන් වහන්සේ දැන් මට තේරුණ විදිහට දැන් සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච උත්තමයෙක්ගේ පුනර්භවය ඇති වුණොත් නැවත ප්‍රතිසන්දියක් ඇති වෙනකොට අර දිට්ඨිය පිළිබඳව එතුමන්ට මේ වස්තු වෙන්නේ නැහැ. දිට්ඨිය පිළිබඳව මේ වස්තු වෙන්නේ නැහැ. ස්කන්ධයෝ දිට්ඨියට වස්තු වෙන්නේ නැහැ. හරි. එතකොට ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච උත්මයේ මනුෂ්‍යාත්මයක් ලැබුවොතින් ආපහු පිටුවොතින් ඒ මනුෂ්‍යාත්මයට ආපහු දිට්ඨිය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ දිට්ඨිය වෙලා තියෙන නිසා. හරි. ඒක වස්තු වෙන්නේ නැහැ එතෙන්දී අතරම. හරි. ඒක ඒ විදිහට ගත්තොත් ඒක හරි නේද කියන එක. හරි. ඒක තමයි මේ කියන්න ඕන උත්සාහ. ඒතර සොයන්නස එතන මේ අර සෝතාපට්ටි ඵලයට පත් වෙච්ච මේ ආත්මයට ඒ උත්මයට ඔව් ධර්මයේ පිළිබඳ අවබෝධය නැත්නම් ඒ ධර්ම මාර්ගයට යාම පිළිබඳව නැවතත් ආපහු මේ කල්යාණ මිත්‍රයෙක්ගේ සේවනයේ අවශ්‍ය නැද්ද? අවශ්‍යම නැහැ ඒක. අවශ්‍යම නැහැ. නැතුවත් යාර කරගන්න පුළුවන්. අවශ්‍යම නැහැ. අනිවාර්ය නැහැ. ඒ කියන්නේ යා කොහොම හරි ධර්ම මාර්ගයේ ධර්මතාවයක් ලෙස යෙදෙනවා යා. ඉතින් මනුෂ්‍යාත්ම භවයේදී අපි තුමු 7 වෙනි ආත්ම භාවයේ මිනිස්සෙක් වෙලා ඉඳලා ඊට පස්සේ මේ මොනවා හරි මේකක් වුණොත් එහෙම යා මොනවා හරි ධර්මතා ක්‍රමයකින් ඒ ධර්මය යාට කන වැකිලා දැන් අරූප ලෝකේ යන උතනින් තමයි උත්තරේ ගන්නෙ. සෝවාන් ආරයන් වහන්සේ අරූප ලෝකෙ උපදිනවා. අරූප ලෝකෙ උපදිනාම පරතෝഘോഷ ප්‍රත්‍යක් ඇත්තෙම නැහැනේ යාට. නමුත් උන්වහන්සේ තනියම ධර්ම මාර්ගයේ වඩලා දුක කෙලවර කරනවා. ආරයන් අරූප ලෝකෙට ගිහපු ආරයන් වහන්සේ නැවත පල්ලෙහාට එීමක් නැහැ. ඒ වගේ මනුස්ස ලෝකේ වුණා. දැන් මනුස්ස ලෝකෙදි සාමාන්‍යයෙන් කියන්නේ යා දන්නේ නැහැ කියලා. කියන්නේ ಜಾති සෝතාපන්නය. පරචිත් මොනවද? ಜಾති ස්මරණ ඥානයක් තිබුණොත් එයා දැනගනි. නැත්තම් එයා දන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට හැබැයි නොදැන්න ඉන්න කාලෙත් එයා වෙන ශාස්ත්‍රවරයෙක් සරණ යන්නේ නැහැ. පංච පාප කර්ම යාතින් සිද්ධ වෙන්නේ. සතෙක් මැරීම වගේක් ඒ වගේ ඇති වෙන්නේ නැහැ. ඉතින් යම් වෙලාවක බුද්ධ ධර්මය ඇහෙනකොටම ටක් ගාලා එයා ඒක පිළිගන්නවා. ඒකට අනුගත
වෙනවා. සහ කාලයක් ධර්ම ඉගෙන ගන්නකොට එයාට තේරෙන්න පටන් ගන්නවා සෝතාපට්ටි අංග එහෙම දැනගන්නකොට මන් තුල මේවා තියෙනවා කියලා එයා සෝතාපන්න පුද්ගලයෙක් බවට එයාට තේරුම් ගන්න පුළුවන්. නමුත් මව් කුසේ ඉඳලා එන කෙනාට පූර්ව භවයේ මතක නැතිනම් එහෙම නැති අයනේ බොහෝ දුරට එන්නේ. එයා තමන් සෝවාන් නාරයන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. හැබැයි සෝවාන් නාරයන් වහන්සේට ඉදිරි ගමන යන්නට ආචාර්ය වහන්සේ කෙනෙක්ගේ උපකාරය අවශ්‍යම නැහැ. අරූප ලෝකෙදී ඔහු තනියම ඒක කරගන්නවා. තෙරුවන් සරණයි. අවිනාශ තෙරුවන් සරණයි. මේ අවිනාශ පොඩි වෙනස් ප්‍රශ්නයක් මම චුට්ටක් අහන්න කියලා බැලුවේ. අර දැන් රහතන් වහන්සේගේ අරහත් මාර්ග සිතේ ඉඳලා අරහත් චුතිය දක්වා තියෙන මේ විපාක ඒ කියන්නේ ප්‍රවෘත්ති කාලය තුල විපාක වට්ටය කියන එක තියෙනවද ස්වාමීන් වහන්සේ? එතකොට කර්ම විපාක තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට ක්ලේශ වට්ටය සම්පූර්ණයෙන්ම නැහැ කියලා වගේ අදහසක් නේද කියවුනේ? මට ඒක තේරිච්ච විදිහට දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට ක්ලේශ වට්ටයෙන් තොරව විපාක වට්ටයක් තියෙන්න පුළුවන්ද? අයි පූර්ව භවයෙන් අටගත් එක තියෙනවනේ. ඒ කියන්නේ දැන් මේ භවයම තමයි ඇත්තම ගත්තොත් එහෙනම් මේ භවයම විපාක වට්ටයක් ලෙස සලකනවා. ඒ කියන්නේ විපාක වට්ටය මේ අපි දැන් අර මොමන්ටරලි ඇති වෙනවා කියලා නෙවෙයි. දැන් අර මුල අවස්ථාවෙන් තුනම අටගත්තනේ. කර්ම වට්ට, විපාක වට්ට, ක්ලේශ වට්ට. ඒතර චුතිය දක්වාම තියෙන විපාක වට්ටය. ඒතර සමිනස ක්ලේශ වස්තු කියන එකත් නෑ නේද? ඒ ක්ලේශ වස්තුව නෑ. ක්ලේශ වට්ටය කියන එක වෙනයි, වස්තුව එක වෙනයි. ක්ලේශ වස්තු වීමක් නැහැ. දැන් ප්‍රතිසන්දි ගත්තා නම් චුතිය දක්වාම විපාක වට්ටේ තියෙනවා. ඒක වළක්වන්න බෑ. බුදුරණන් වහන්සේත් ඒක තිබුණා. නමුත් උන්වහන්සේ ක්ලේශ වට්ටේ දුරු කරලා අනුප්පන්න වශයෙන් තිබිච්ච අනිත් විපාක වට්ට, කර්ම වට්ට ටික නැති කරගත්තා. විපාක වට්ටේ නවත්තන්න බෑ. ආරම්භ වුණොත් ඒක අවසානයේ දක්වාම යා යුතුයි. විපාක වට්ටේ. ඒ කියන්නේ මේ විපාක වට්ටේ කියන එක දැන් කර්මයක් කරනවා දැන් විපාක එනවා. එහෙම යන එකක් නෙවෙයි මේක. පැහැදිලිවද? ඒ කියන්නේ දැන් උන්වහන්සේ මහතරෙන් තරකේ මෙහෙම වෙන්නේ නැති කර්ම වට්ටේ, ක්ලේශ වට්ටේ දුරු කරා. ක්ලේශ වට්ටේ දුරු කරාම කර්ම වට්ටයක් එන්න බෑ. ඒතර විපාක වට්ටයක් තියෙන්න බෑ කියලා එන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. එහෙමනේ තරකේන වැත්තේ ඕකනේ ප්‍රශ්නේ. මට හිතුනේ එහෙම තමයි ස්වාමීනි. ඒක එහෙම නෙවෙයි. ප්‍රතිසන්දි අවස්ථාවේම විපාක වට්ටේ පහළ වුණා. එතකොට ක්ලේශ වට්ටයත් ආරම්භ වුණා, කර්ම වට්ටයත් ආරම්භ වුණා. දැන් මේක ඉතින් දැන් දිගට විපාක වට්ටේ තියෙනවා. දැන් ඒක නැති වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ මරණයෙන්. විපාක වට්ටේ. ඒ විපාක වට්ටය යනවා දිගට. ඒක මොමන්ටරි ඇති වෙනවා කියන එක නෙවෙයි මුළු ජීවිතේම විපාක වට්ටයක් ලෙස සලකන්නේ. එහෙමයි ස්වාමීනි. පූර්ව පර්මයක විපාකයක් නේ. එහෙමයි ස්වාමීනි. එතකොට උන්වහන්සේ දැන් කෙලේශ වට්ටේ මේ භවයේ දුරු කරනවා. නමුත් ආරම්භ වෙච්ච විපාක වට්ටේ දිගටම යනවා. ඒ ක්ලේශ වට්ටේ දුරු කරාම පෙර තිබිච්ච කර්ම වට්ටයක් තාම තියෙනවා උන්වහන්සේගේ. හැබැයි මේ කර්ම වට්ටය මෙතනින් එහාට අනුප්පන්න වශයෙන් ඊළඟ භවයෙන් එහාට තිබිච්ච විපාක වට්ටය, ක්ලේශ වට්ටය, කර්ම වට්ටය සියල්ලම ඉවරයි. මේ ක්ලේශ වට්ටය මේ භවයේ ඉඳලාම ඉවරයි. මේ මොහොතේ ඉඳලාම ඉවරයි. කර්ම වට්ටය කියන එක මේ මොහොතේ ඉඳලා අලුත් කර්ම ඉපදවීමක් සිද්ධ වෙන්නේ නැහැ. සහ පුරාණ කර්මවල මේ භවයෙන් එහාට ප්‍රතිසන්දි වීමක්, විපාක දීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ටිකේ විතරක් මේ කර්ම වට්ටය පොඩ්ඩක් ඉතිරි වෙලා තියෙනවා. විපාක වට්ටය ආරම්භ වෙච්ච එක අවසන් වෙනකන් තියෙනවා. සමිනස හොඳටම තේරුණා. චූටි ප්‍රශ්නයක්. දැන් අද පාඩමට සම්බන්ධ සමිනස එතකොට ක්ලේශ වස්තු නැතුව කර්ම විපාක වෙන්න පුළුවන්ද? ඒක මම අහන එක හරියට දන්නේ නැහැ සමිනස. මේ මට තේරෙන්නේ නැහැ අහන විදිය. දැන් ඔබ වහන්සේ අද විස්තර කළේ වස්තු ක්ලේශ වස්තු ගැනනේ. හරි. ක්ලේශ වස්තුන්ගෙන් තොරව සමිනස කොහොමද කර්ම විපාකයක්? කර්ම විපාකය කියලා කියන්න බෑ. විපාක සිත් අපි දුක කටත්තා රූප ඇති වෙන්න හැටි සමිනස ඒක ක්ලේශ වස්තු. ඔබතුමා කතා කරන්නේ අලුත්ම භවයකද රහත් වුණාට පස්සේද? නෑ සමිනස මේ අරහත් මාර්ගසින්ද චුතිය දක්වා ප්‍රවෘත්ති කාලය තුල. හරි. ඒක ක්ලේශ වස්තු කියලා ක්ලේශ වස්තුවක් නෑ එතන පට. වස්තු නෑ සමිනස. එතකොට කර්මජ රූප හට ගන්නවා. හට ගන්නවා. මොකද මේ විපාක මට්ටේ ආරම්භ වෙලානේ. ඔව්. ඒක සමිනස කෙලෙස් වස්තුන්ගෙන් තොරව කර්ම විපාකයක් වෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ සමිනස. කර්ම ක්ලේශයන්ගෙන් තොරව ප්‍රතිසන්දි කර්ම විපාකයක් වෙන්න බෑ මිසක් ප්‍රවෘත්ති කර්ම විපාක වෙන්න පුළුවන්. එහෙම ගන්නෑ. එහෙමයි සමිනස. ප්‍රවෘත්ති විපාක දෙන්න පුළුවන් සමිනස නේද? පුළුවන්. ඔව් පුළුවන්. ප්‍රවෘත්ති විපාකයේ අයිති වෙන්නේ අර ප්‍රතිසන්දියෙන් ආරම්භ වුණානේ. ඒක තමයි වැදගත්. කර්ම විපාක දෙන්නේ නැහැ කියන්නේ ක්ලේශයක් නැතුව විපාක දෙන්නේ නැහැ කියන්නේ ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ නැහැ කියන්නේ. ප්‍රවෘත්ති විපාක දෙනවා. රහත් බුදුරජාණන් වහන්සේට අකුසල කර්ම 12ක්
නේ විපාක දුන්නා. කුසල කර්ම ඕන තරම් විපාක දීලා තියෙනවා. ඒ නිසා මේ කෙලේශ නැතුව කර්ම විපාක දෙන්නේ නැහැ කියලා කියන්නේ ප්‍රතිසන්දි විපාකයක් දෙන්නේ නැහැ කියලා. ඒක හොඳටම මතක තියාගන්න. තේරවාදේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ සමාන ස්වාමීන් වහන්සේ අර මුලම කන්ද සූත්‍රය ගැනම පොඩ්ඩක් ආයෙත් මේ මම තේරුම් ගත්ත එක හරිද කියලා බලලා දැනගන්න අහන්නේ. ස්වාමීන් වහන්සේ එතන මේ කන්ද සූත්‍රයේ මේ පංචස්කන්ධය ගැන කියලා ඊට පස්සේ පංච උපාදානස්කන්ධය ගැන කියනවා. ඒ පංච උපාදානස්කන්ධය ගැන කියනකොට අර පංචස්කන්ධයන්ට වැඩිය අලුතෙන් ඇඩ් වෙන වචන දෙකක් තමයි සාසවං උපාදානීයන් කියලා. එතකොට ස්වාමීන් වහන්සේ එතන පංචස්කන්ධය කියන එක එතන විස්තර කරපු එක රහතන් වහන්සේට එළිය ඕනම දෙයක් අරමුණු වෙන්නේ මේ අර මේ සාසමුප්පාදානියන් නැතුවනේ. ඒතකොට එතන මේ පංචස්කන්ධය කියන එක රහතන් වහන්සේ දකින්න අරමුණු වෙන එකට විතරක් කියලා ගත්තොත් හරිද ස්වාමීන් වහන්සේ? මොකද උන්වහන්සේට මේ සාසන තියෙන උපාදානීය දෙයක් අරමුණු වෙන්නේ නැහැනේ උන්වහන්සේට. ඒ කියන්නේ රහත් මගේ iPad එකකින් කම්ප්ලීට් බෑග් එක. Oh. 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 එතන ස්කන්ධ කියලා ගත්තාම මෙතන අපිට එනවා රූප 28. උපාදානස්කන්ධ ගත්තමත් රූප 28. අපස මුලින් බෙදීමට යන්න අපි. ඊට පස්සේ වේදනාස්කන්ධය ගත්තම රූපස්කන්ධය. මේක රූප උපාදානස්කන්ධය. ඊට පස්සේ වේදනාස්කන්ධය. වේදනා 89 වේදනෝපාදානස්කන්ධය ලෞකික සිත් 81 වේදනා 81 ඊට පස්සේ සංඥාස්කන්ධය සංඥා 89 සංයුපාදානස් ස්කන්ධය කියලා ගන්නේ ලෞකික සිත් 81 සංඥා 81 සංස්කාර ස්කන්ධය චෛතසික 52 50 සමා වෙන්නේ මේ සිත් 89ම තියෙන චෛතසික 50 වේදනා සංඥා දෙකෙන් අතහැරලා සංස්කාර රූපා දානස්කන්ධය කියනකොට ලෞකික සිත් 81 තියෙන චෛතසික 50 වේදනා සංඥා දෙකෙන් අතහැරලා ඊට පස්සේ විඤ්ඤාණ ස්කන්ධය කියනකොට සිත් 89 විඤ්ඤාණුපාදානස් ස්කන්ධය කියනකොට ලෞකික සිත් 81 ලෞකික සිත් 81 මේක තමයි සාමාන්‍යයෙන් උපාදානස්කන්ධ ස්කන්ධ කියන බෙදීම. ඔබතුමා කියන සූත්‍රය මොකද්ද නම? කන්ද සූත්‍රය සංයුක්ත නිකාය බුද්ධ ජයන්ති කියන තුන්වෙනි පොතේ තියෙන්නේ. අත්තදීප වර්ගය. අත්තදීප වර්ගය තමයි. කන්ද සුත්ත. නිදාන පාළි නේද මහා වග්ගයද? කන්ද සලායතන වර්ගය. ඒකේ තියෙන කන්ද සංයුක්තය අත්තදීප වර්ගය. අත්තදීප වර්ගය. ස්කන්ධ සූත්‍ර කීපයක් නම් තියෙනවා. පංච භික්කවේ කන්දේ දේසිස්සාමි පංච උපාදානස්කන්ධේච්ච. ඒක නේද ඒ කියන්නේ? එහෙමයි සංඥාස ඒක තමයි. හරිනේ. සාවත්ති නිදාන පංච භික්කවේ කන්දේ දේසිස්සාමි පංච උපාදානස්කන්ධේච්ච තන් සුනාත ඒක අහන්න කියලා කියනවා. කතමේච භික්කවේ
පංචක්ඛන්දා යං කිංචි වික්කවේ රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමාං වා හීනං වා පනීතං වා යං දූරේ සම්තිකේවා අයං උච්චති රූපක්ඛන්දි. එතකොට යම් කිසි අතීත අනාගත පච්චුප්පන්න කියන 11 දරුම් ભેදයටපත් වෙච්ච යම් රූපයක් තිබේ නම් ඒක රූපස්කන්ධය වෙනවා. යාකාචි වේදනා යම් කිසි වේදනාවක් යාකාචි සංඥා යේකේචි සංඛාරා. එතකොට යම් කිසි හෝ සංස්කන්ධයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් වේ නම් අතීත අනාගත ආදී 11 ක්‍රමයකට දක්වපු විඥානයක් වේ නම් මේ සියල්ලම වේදනාස්කන්ධය වෙනවා සංඥාස්කන්ධය වෙනවා සංස්කාරස්කන්ධය වෙනවා විඥානස්කන්ධය. ඒතර හරිනේ. මොනම හරි සංඥාවක් තියෙනවා නම් සිත් 89ම සංඥා 89 සිත් 89නේ තේරවාදයේ හැටියට. සියලු සිත් ඒ සිත්වල පහළ වෙන සියලු සංඥාව, ඒ සිත්වල පහළ වෙන සියලු වේදනාව, ඒ සිත්වල පහළ වෙන වේදනා සංඥා දෙකෙන් අන්‍ය වූ සියලු චෛතසිකයෝ මේ සියල්ලම වේදනා සංඥා සංස්කාර ස්කන්ධ වලට ඇතුළත් වෙනවා. කතමේච බිච්චවේ පංච උපාදානස්කන්ධ. කවරද්ද පංච උපාදානස්කන්ධ? යංකින්ච බික්කවේ රූපං අතීතානාගතං පච්චුප්පන්නං යන් දූරේ සම්තිකේවා සාසවං උපාදානය අයං උච්චති රූපක්ඛන්ධ. එතකොට දැන් මේක හරි පැහැදිලි. දැන් මෙතන ගත්තොත් එහෙම මේක තව විස්තර කරලා ගන්නම් එහෙනම්. එතකොට එකකින් පැහැදිලි වෙනවා. මේක ඊටාම මේ සාමාන්‍ය දේශනාව. මේකේ රහතන් වහන්සේගේ කතාවක් ඈද ගන්න හේතුවක් නැහැනේ. සාසවං උපාදානියන් කියූ පමණින් මේකේ රහත් කතාවක් නැහැ කොනොත්. මේ තියෙන ස්කන්ධ මොනවද? උපාදානස්කන්ධ මොනවද? සාසව උපාදානිය. සාසව කියන එක අපි නිර්වචනය දුන්නානේ. ආශ්‍රවයන්ට අරමුණු වෙන ධර්ම. උපාදානිය කිව්වා උපාදානට අරමුණු වෙන ධර්ම. මේකට රහත් කතාවක් ගේන්න බෑ. රහතන් වහන්සේගේ කතාවක් මේකේ නැහැනේ. වචනයක්වත් කියවිලා නැහැ. ඒක තියෙන්නේ යංකින්ච බික්කවේ රූපං යම් රූපයක් සාසවං උපාදානියං අයං විචිත රූප උපාදානක්. සාස්ත්‍රව රූපයක් වෙන උපාදානීය රූපයක් වෙනනම් ඒක රූප උපාදානස්කන්ධය. සාස්ත්‍රව වේදනාවක් උපාදානීය වේදනාවක් වෙනනම් ඒක වේදන උපාදානස්කන්ධය. එතකොට රූපස්කන්ධය කියවම රූප 28යි. ඒ රූප 28ම වේදන ආශ්‍රවයන්ට අරමුණු වෙනවා. ඒ රූප 28ම උපාදානයන්ට අරමුණු වෙනවා. ඒ නිසා ඒ 28ම රූප උපාදානස්කන්ධයක් වෙනවා. රූප උපාදානස්කන්ධ කියන නම ලබනවා ඒ කට්ටිය. රූප 28ම. වේදනාව කිව්වම සිත් 89ම වේදනා 89ක් තියෙනවා. ඒ 89න් 81යි ආශ්‍රවයන්ට අරමුණු වෙන්නේ. එයින් 81යි උපාදානයට අරමුණු වෙන්නේ. එතකොට ඒ කියපු වේදනා උපාදානස්කන්ධය කියන නම ලබන්නේ අනිත් පැත්තට ලියන්න. රූප 28ම රූප උපාදානස්කන්ධ කියන නම ලබනවා. මෙතන සිත් 81 ලෞකික සිත් 81 වේදනා 81ම රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ කියන නම ලබනවා. එතකොට මේකේ වේදනා 8ක් තියෙනවා. ඒ 8 වේදන උපාදානස්කන්ධයක් වෙන්නේ නැහැ. මොකක්ද මේ වේදනා 8? ලෝකෝත්තර සිත් 8 පහළ වෙන වේදනා 8. ඒ වේදනා 8 වේදනා උපාදානස්කන්ධ. මොකද ඒක සාසව වෙන්නේ නැහැ. උපාදානීය වෙන එක අනාසවං අනුපාදානීය. ඒ නිසා මෙතනදී සියලු ස්කන්ධයෝ වේදනා ස්කන්ධය කියලා කිව්වා. එයින් ආශ්‍රවයන්ට අරමුණු වෙන උපාදානට අරමුණු වෙන 81 විතරක් වේදන උපාදානස්කන්ධය කියලා කිව්වා. මේකෙත් එහෙමයි. 81ක් සංඥා වලින් ආශ්‍රවයන්ට අරමුණු වෙනවා, උපාදානයන්ට අරමුණු වෙනවා. එතකොට ඒ සංඥා 81 සංඥා උපාදානස්කන්ධය කියලා කිව්වා. ඊළඟට මෙතන සිත් 81 හි චෛතසික 50 සිත් 81 හි චෛතසික 50 ආශ්‍රවයන්ට අරමුණු වෙනවා, උපාදානයන්ට අරමුණු වෙනවා. ඒ ටික එතකොට ඒ චෛතසික 50 හැබැයි සිත් 81 හි චෛතසික 50 සිත් 81 හි චෛතසික 50 සංස්කාර උපාදාන ස්කන්ධයක් වෙනවා. සිත් 81 ආශ්‍රවයන්ට අරමුණු වෙනවා, උපාදානයන්ට අරමුණු වෙනවා. ඒ සිත් 81 විඥාන උපාදාන ස්කන්ධයක් වෙනවා. සිත් 81. හරිනේ. එතකොට මේ උපාදානයන්ට අරමුණු වෙන සිත් 81 ඒ සිත් 81 ලෞකික ධර්ම ටික ආශ්‍රවයන්ට අරමුණු වෙන නිසා සාසව කියලා කිව්වා. ඒක උපාදානට අරමුණු නිසා උපාදානීය කියලා කිව්වා. ඒ ටිකට තව නමක් දුන්නා උපාදාන ස්කන්ධ කියලා. බුදු ස්කන්ධ කියන්නේ නැතුව. මොකද හේතුව ස්කන්ධ කිව්වම සියලු වේදනාවෝ තියෙනවා. එයින් 8 දෙනෙක් අනාසවයි.
අනුපාදානීයයි. ඒ 8 දෙනා මෙතනින් එළියට යනවා. ඒ කට්ටිය උපාදානස්කන්ධ විවහාරයේ සුදුසු නැහැ. ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8 චෛසික 52 50 මේ ටික ඔක්කොම එළියට යන්න ඕනේ. ඒ නිසා ස්කන්ධ ටික බුදුරජාණන් වහන්සේ හැඳින්වුවා ලස්සනට යම් ලෝකෝත්තර ගත්තම එළියට එන්නේ ලෝකෝත්තර සිත් 8යි 34යි. සිත් 8යි එහි යෙදෙන චෛතසික 36යි. අපමාඤ්ඤ දෙක හැර. මෙන්න මේ කියන ධර්ම ටික උපාදානයන්ට අරමුණු වන්නේ නැහැ, ආශ්‍රවයන්ට අරමුණු වන්නේ නැහැ. ඉතින් ඒ ටික මේ ගලවලා ගැනීම තමයි මේ කරලා තියෙන්නේ. ඒ ටික මේ ගලවලා ගැනීම තමයි මේ මෙතනින් සිද්ධ කළේ. ඒ ඉතිරි ටිකට උපාදානස්කන්ධ කියන නම දුන්නා. මේකේ මහත්මයා රහතන් වහන්සේ කියන පදයක් රහතන් වහන්සේ ආශ්‍රව අරමුණු කරන්නේ ඒ මොනවත් ගන්න අපිට ක්‍රමයක් නැහැ මේ සූත්‍රයේ. එහෙම සාමින බොහොම පැහැදිලි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි අර පරිඥාවලදී අර සෝවාන් මාර්ගයටපත් වුණාම දුරු වෙන කෙලෙස් කියලා අපි දිට්ඨියයි විචිකිච්ඡාවයි විතරයිනේ විශේෂයෙන්ම සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට මේ අට කතාවේ ඉස්සාමච්චරී දෙක එකත් එක්ක ගෑවුනේ කොහොමද කියන එක පොඩ්ඩක් විස්තර කරගත්තා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අටුවාවේ හැටියට ඉස්සාමච්චරිය දෙක දුරු වෙන්නේ සෝවාන් මාර්ගඥා. අටුවා හැටියට. ඊට පස්සේ තව තැනක තියෙනවා කුක්කුච්චය දුරු වෙනවා සෝවාන් මාර්ග ඥානයෙන් කියලා. ඒක විසුද්ධි මාර්ග ටීකාවේ සඳහන් කරනවා. ඒ කුක්කුච්චය ගන්න මේ මොනවද විනය කුක්කුච්චය ලෙස. ඒ කියන්නේ දැන සිතාපදයා වීතික්‍රමණය කරලා පසුතැවීම කියන එකයි මේ නැති උනේ. එහෙම තැන වීතික්‍රමණයක් වෙන්නේ නැති නිසා එහෙමතු සියලු අනිත් කුක්කුච්චය දුරු වෙනවා අනාගාමී මාර්ගයෙන්. ඉස්සාමච්චරිය දෙක ඊටාම් පහත් කෙලෙස් දෙකක් නිසා සෝවාන් මාර්ගයෙන් දුරු වෙනවා කියලා සලකනවා. හැබැයි සංයුක්ත අංගුත්තර නිකායේ අපිට දුක නිපාතයේදී හම්බ වෙනවා ධර්ම දෙකක් ශෛක්ෂයන් වහන්සේගේ පිරිහීම සඳහා පවතිනවා. බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේ ශෛක්ෂය කියලා හඳුන්වන්නේ සප්ත ශෛක්ෂයෝ. සෝවාන් මාර්ගඥානයේ ඉඳලා අරිහත් මාර්ග ඥානයේ දක්වා ඉන්න ශෛක්ෂයෝ 7 දෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශෛක්ෂයන්ගේ පිරිහීම සඳහා හේතු වෙන ධර්ම කියනකොට ඉස්සාමච්චරිය දෙක ඒකේ දක්වලා තියෙනවා. ඒ ගැන විවරණයක් දෙන්නේ අටුවාවේ. ඉතින් අටුවාවේ හැම තැනකම අපිට හම්බ වෙන්නේ ඉස්සාමච්චරිය දෙක සෝවාන් මාර්ගයෙන් දුර වෙනවා කියන එක. නමුත් අපිට සූත්‍රයක් හම්බ වෙනවා ශෛක්ෂයන් වහන්සේලාගේ පිරිහීම පිණිස හේතු වෙන ධර්ම දෙකක් ලෙස ඉස්සාමච්චරිය දෙක. ඒක පෘතුග්ජන අවස්ථාවේ ප්‍රබලව තිබිච්ච ඉස්සාමච්චරිය ලෙස කෙනෙක්ට තරක් කරන්න පුළුවන්. ඒක කොතරම් සාර්ථකද දන්නේ නැහැ. ඒ නිසා මට ස්ථිර උත්තරයක් දෙන්න බෑ. ඉස්සාමච්චරිය දෙක ඒ විදිහට දුර වෙනවා කියන එකට හේතු වෙනවා. මොකද ඊටාම ඕලාරික පහත් කෙලෙස් දෙකක්. ඒ නිසා මේ දෙක ආර්යයන් වහන්සේලා ළඟ නොතිබිය යුතුයි කියන එකත් අපිට හිතා ගන්නට පුළුවන්. නමුත් අංගුත්තර නිකායේ එනවා සූත්‍රය ශෛක්ෂයන් වහන්සේලාගේ පිරිහීමට හේතු වෙන ධර්ම ලෙස ඉස්සාමච්චරිය දෙක වෙනම උද්දෘත කරලා දක්වලා තියෙනවා. ඒ නිසා මට ඉගෙන එකපාර උත්තරයක් දෙන්න බෑ. ඔය වගේ එකක් තමයි තේරවාදය ඇතුලේ තියෙන්නේ ඔයක සම්බන්ධයෙන්. ඉස්සාමච්චරිය දෙක සම්බන්ධයෙන්. හොඳයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණකින් ඉතිරි සමයි. අවසරයි හම්දුරනේ. හොඳයි අවසාන හරි දෙන්නෙක් අහන්න ඕනේ අවසාන ප්‍රශ්න දෙක හරි. ඔව්. හරි දෙන්නම අවස්ථාව දෙන්න අවසාන දෙක. හරි. ස්වාමීන් වහන්සේ මම අහන්න හැදුවේ දැන්ත මහත්තයා අහපු ප්‍රශ්නටමයි. ස්වාමීන් වහන්සේ ඔය ප්‍රශ්නේ ගැන අපි සාකච්ඡා කරනකොට දැන් සෝවාන් මාර්ගයේදී අපායගාමිනී ශක්තිය තියෙන කෙලෙස් දුරු වෙනවනේ. එතකොට ඒක එහෙම අර්ථකථනය කරොත් වැරදිද? දැන් ඒ අපායගාමිනී ශක්තිය තියෙන කෙලෙසුන් දුරු වෙන නිසා ඊළඟට මේ අනාගාමී මාර්ග වෙනකන් අර ද්වේෂ සිත්තල තියෙන්නේ මේ ඒ කර්මපත හැදෙන්නේ නැති ඒවානේ. ඉතින් එහෙම නිසා ඒක ප්‍රහාණය වෙනවා කියලා කිව්වා කියන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? අපි එහෙමත් හිතුව නිසායි ඇහුවේ. මෙහෙමයි කර්මපත වෙනවා මෙන්න නැහැ කියලා එකක් නෑ. කර්මපත වෙනවා ආරණ. ඔව් ඒක හරි. පොඩි ඒකේ තියෙනවා කර්මපත වෙන්නේ නැහැ කියලා එකක් නැහැ. සෝවාන් ආරණ වහන්සේට කර්මපත සිද්ධ වෙනවා. ඒ වලින් අපායට එක්කන් යන්නේ නැහැ. ඒක ඉස්සලම අපි තේරුම් ගන්න ඕනේ. දැන් පරුස වචනේ කර්මපතේ සිද්ධ වෙනවා. සම්බප්පලාපේ සිද්ධ වෙනවා. පිසුනා වාචාව සිද්ධ වෙනවා. අවිජ්ජාව සිද්ධ වෙනවා. මිච්ඡා දිට්ඨිය නෙවෙයි ව්‍යාපාදේ සිද්ධ වෙනවා. මේ සියල්ල සිද්ධ වෙන මුසාවාදයයි කයෙන් වෙන අකුසල තුනයි සිද්ධ වෙන්නේ නැහැ. ඒ කර්මපත 4 විතරක් සහ මිච්ඡා දිට්ඨිය කියන කර්මපතයත් එක්ක කර්මපත 5ක් තමයි උන්වහන්සේ සිද්ධ කරන්නේ නැත්තේ.
අපායේ ඒ කර්මපත සිද්ධ වුණාට පෘතුග්ජනයෙන් අපායට යන්න පුළුවන්. ආරයන් වහන්සේ කෙනෙක් අතින් වෙන කර්මපතෙන් අපායට යන්නේ නැහැ. මොකද හේතුව සක්කාය දිට්ඨිය නැති නිසා කර්මය දුර්වලයි. එතකොට සෝවාන් මාර්ග දැන් අපාය අර කිව්වාගේ අපායගාමී අකුසලයේ නැති වෙනවා සෝවාන් මාර්ගයෙන්. අනාගාමී මාර්ගයෙන් දුරු වෙන්නේ ද්වේෂ මූල සිද්දක. ද්වේෂ මූල සිද්දක දුරු වුණ පමණින් ඉස්සා මච්චරිය දෙකක් දුරු වෙන්න ඕන අනාගාමී මාර්ගයෙන් කියලා අපිට නියමයකට එන්න බෑ. හේතුව ඉස්සා මච්චරිය දෙන්න ද්වේෂයේ සමග සංප්‍රයුක්ත වුණාට ඔවුන් දෙන්න වෙනම කෙලෙස් දෙක, වෙනම සංයෝජන දෙක, වෙනම ප්‍රබල සංයෝජන දෙක. ඒක අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් ඒක සංයෝජන 10ට ඇතුළත්. කෙලෙස් වලට ඇතුළත් කරලා නැහැ. එතකොට ඒ නිසා අපිට ඒකාන්ත නියමයකට එන්න බෑ අනාගාමී මාර්ගයෙන් ද්වේෂය දුරු වුණ පමණින් ඉස්සාමච්චරිය දුරු වේ යුත්තේ අනාගාමී මාර්ගයෙන්මයි කියලා. මොකද හේතුව දිට්ඨිය පහළ වෙන්නේ ලෝභය සමගනේ. දැන් ලෝභය දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්. නේද? කවුරු හරි මේක කොන් කරගෙන ලෝභය දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන්. හැබැයි දිට්ඨිය කවදාවත් ලෝභයෙන් තොරව පහළ වෙන්නේ නැහැ ලෝභය සමගම. එහෙම කියලා කෙනෙක්ට තරක කරන්න බෑ. ලෝභය සහ ලෝභය දුරු වෙන්නේ අරහත් මාර්ගය නිසා දිට්ඨිය දුරු වෙන්නේ අරහත් මාර්ගයෙන් කියලා. ඒ වගේ ද්වේෂය සම්පූර්ණයෙන් අනාගාමී මාර්ගයෙන් දුරු වුණාට ඒකාන්ත ද්වේෂය සමග යෙදෙන ඉස්සාමච්චරිය දෙන්නත් ඒක සමග දුරු විය යුතුයි කියලා එකක් නැහැ. එතකොට අබුදුමයා වගේ අපායගාමී ශක්තිය නැති වෙන නිසා සෝවාන් ආරයන් වහන්සේට මොනවද ඉස්සාමච්චරිය දෙකක් දුරු වෙනවා කියලා කවුරු හරි මම හිතන්නේ කවුරු හරි සැලකුවොත් ඒක එතකොට කියන්නේ නෝ ඉස්සාමච්චරිය දෙන්න අනිවාර්යෙන් අපායගාමීද ඒකත් අනිවාර්යෙන් නැහැ. ඉස්සාමච්චරිය දෙක අනිවාර්යෙන් අපායගාමී කියලා එකක් නැහැ. එතකොට මේ එහෙනම් අනාගාමී මාර්ගය දක්වා තියෙන්න බැරිද? උතන තියෙන ප්‍රශ්නේ තමයි ඉස්සාමච්චරිය දෙන්නගේ තියෙන පහත්කම. ඒකේ තියෙන අර මේ පහත් බව නිසා ඉස්සාමච්චරිය දෙන්න අර సంతානෙ ඉතිරි වෙන්නේ නැහැ කියලා තමයි අපිට තරකයේ ගේන්න වෙන්නේ අටුවාවේ ක්‍රමයේ හැටියට. ඉතින් ඒ නිසා තමයි එතන අටුවාවෙන් මම දන්න තරමින් අටුවාවේ කියනවා ඒ දෙක නැහැ කියලා. කියන්නේ කෙලින්ම කියනවා සෝවාන් මාර්ගයෙන් දුර වෙනවා. මම ඒක තේරුම් ගන්නේ ඊටම පහත් කෙලෙස් ධර්ම දෙකක් නිසා කියලා. ඉතින් ඒ නිසා මේ ඔව් එහෙම තමයි මට විවරණයක් දෙන්න තියෙන්නේ. බොහොම පිං ස්වාමීන් වහන්සේ අපි හිතුවා වැරදි ඒකයි ඒක පැහැදිලි කරගන්න හැබැයි බොහොම පිං. අවසරයි හඳුරන්නේ පිරුවන් සරණයි. හොඳයි අවසාන ප්‍රශ්නේ හරි. එහෙමයි. අවසරයි හඳුරන්නේ ක්ලේශ වටේ භවයෙන් බුද්ධ වෙලා එක භවයකදී අවසන් වෙලා තව භවයකදී ආයි නැවත පටන් ගන්නවා කියන එකේ යුක්තිය අපි ඉදිරියට කතා කරනවාද හඳුරන්නේ? ඒක යෙදීමක් විතරයි. ඒක මට තියාගන්න බෑ ඇයි සම්පූර්ණයෙන් ඇයි එහෙම කතා කරේ කියලා. ඉතින් එහෙම මේ තමයි ඇඩ්‍රස් කරලා තියෙන්නේ හැමතැනම. ඇඩ්‍රස් කරලා තියෙන්නේ. ඉතින් උදාහරණයකට දැන් මෙහෙම හිතන්නකෝ. අපි සාමාන්‍යයෙන් කියන්නේ පූර්ව භව තෘෂ්ණාව නිසා උත්පත්තිය ලැබුවා කියලා. පූර්ව භව තෘෂ්ණාව නිසා උත්පත්තිය ලැබුවා කියලා. එතකොට අපි පූර්ව භව කියන්නේ කඩන්නට හේතුව ඇයි කියලා මට හිතා ගන්න බෑ. ඇයි එහෙම භවයෙන් භවයට කඩලා තියෙන්නේ කියලා. හරිනේ? ඒක සම්පූර්ණයෙන්. ඒකට හේතුව යුක්තිය ලෙස එකම ඒ කියන්නේ සර්ව සම්පූර්ණ උත්තරයක් මට දී ගන්න බැරි වෙයි. එතනදී අපි කතා කරන්නේ දැන් මෙහෙම හිතන්න බල තර්කයක් ගේන්න බලන්න කාට හරි. දැන් පූර්ව භව තෘෂ්ණාව නිසා උප්පත්තිය සිද්ධ වුණා. දැන් අපි අද මේක නැසලා තිබුණාට පූර්ව භවයක දෘෂ්ටි පිට පූර්ව භවයක කර්මයක් නිසා මෙතන ප්‍රතිසන්දියක් ගන්න පුළුවන් නේ අපි අද. පූර්ව භවයක තිබිච්ච කර්මයන් නිසා ප්‍රතිසන්දි ගන්නට පුළුවන්. අදත් ඒ කර්ම ශක්තිය තියෙන නිසා. ඉතින් මෙතනදී මොනවද අපි අද කෙලෙස් ධර්ම දුරු කළත් පූර්ව භවයේහි පැවතිච්ච තෘෂ්ණාවක් නිසා ප්‍රතිසන්දි ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ අපි. එතකොට හැමතිස්සෙම ප්‍රතිසන්දියයි චුතියයි අතර දැන් ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා නම් කලින් භවයේහි පැවති තෘෂ්ණාව කියන එක තමයි අපි අරගන්නේ. දැන් කර්මය වුණත් කලින් භවයක අතීත භවයක සිද්ධ කරලා තිබුණාට කම්ම සමංගීතාව මේ භවයේ තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඔය කර්මය සහ ක්ලේශය කියන දෙක ඔය වට්ට කතාව එන නිසා භවයෙන් භවයට එනකොට හැමතිස්සෙම ඒ භවයට සීමා කරනවා. ඒ භවයට සීමා කරනවා. ඉතින් අවිද්‍යාව සංස්කාර විඥානය. එතකොට ඒ නිසා ඒ අවිද්‍යාව සහ සංස්කාරය කලින් භවයට දානවා. විඥානයේ ඉඳලා ඉතින් ටික මේ භවයට එනවා. කර්ම උපපත්ති භවයෙන් ඉඳලා ටික එහා භවයට යනවා. එතකොට මේ භවයේ තිබිච්ච උපාදාන සහ කර්ම භව සහ අවිද්‍යාදී අවශේෂ ක්ලේශ නිසා ඊළඟ භවයේ සිද්ධ වෙනවා.
ඒ විදිහට මේක අර භවයෙන් භවයට කඩලා තමයි මේක කතා කරලා තියෙන්නේ. ඒකත් ඊටාම වැදගත් නිර්වාණය පිළිබඳව අපි අවබෝධයට එනකොටත් ඒ භව කතා භවේකත්වයේ කියන එක වැදගත්. ඉතින් ඒ වගේ කරුණාකාරණා රාශියක් නිසා තමයි කීපයක් නිසා තමයි මේ භවයෙන් භවයට කෙලෙසයක් කඩලා තියෙන්නේ. කෙලෙසයක් කඩලා තියෙන්නේ. ඒකට ඇයි එහෙම කැඩුවෙම කියන එක අපිට 100%ක්ම කියාගන්න බැරි වෙයි ඉස්සරහට. නමුත් එහෙම කැඩීමක් සිද්ධ කරලා තියෙනවා. ඒක අපිට දැන් පැහැදිලි වෙන තැන තමයි ওই පටිච්චසමුප්පාදයේදී එහෙම භව කතාව කඩනවනේ. පෙර භවයේ මේ භවයේ සහ පසු භවයේ කියලා. ඒ තැන්වල හැම තැනකදීම ගම්ම වෙන්නේ මේ භවයෙන් භවයට කඩ යන එක තමයි වැදගත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ඔය මේ නිර්වාණය ගැන අපි එනකොටත් අපි නිතරම කියන එකන්නේ ඊළඟ භවයෙන් ඉඳන් තියෙන ජාති ජරා මරණ තමයි නැති වෙන්නේ කියලා. ඊළඟ භවයේ අනුප්පන්න වශයෙන්. ඒතකොට ඒ නිසා ඒ වගේ හැම තැනකදීම සහ ඊට පස්සේ භවයෙන් භවයට ලොකුවට වෙනස් වෙනවා සත්වයාගේ ගති ලක්ෂණ කියනවා. සත්වයාගේ ගති ලක්ෂණ වෙනස් වෙන එක තව සිද්ධියක්. උදාහරණයකට ගත්තොත් එහෙම දැන් සමහර භවවලදී අපේ ද්වේෂය අධිකයි. සමහර භවවලදී ලෝභය අධිකයි. ඒකට හේතුව තමයි ප්‍රතිසන්දිදායක කර්මය කරන අවස්ථාවේ තිබිච්ච කෙලෙස් වල මට්ටම. මේ නිසානේ සමහරලාට බෝසතාණන් වහන්සේ පවා ටිකක් මේ අමුතු චරිත ලක්ෂණ පෙන්눔 කරන්නේ සමහර භවවලදී නපුරු ගති හැම පෙන්눔 කරලා තියෙනවානේ උන්වහන්සේ. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී ඒ උඩට ඇවිල්ලා තියෙන නිකන් අර කැළඹිලා තියෙන කෙලෙස් භවයෙන් භවයට වෙනස් වෙනවා. ඒ වගේ හේතු සාධක ඇවිල්ලා තියෙනවා මේක භවයෙන් භවයට කඩන්න. දැන් අපේ චරිත ලක්ෂණ ගත්තොත් මට දැන් අද අපි හිතමුකෝ ලෝභය අධිකයි කියලා. එතකොට මගේ ලෝභ චෛතසිකයේ ටිකක් සර්ෆේස් එකට. ඊළඟ භවයකදී මම කුසලයකින් ප්‍රතිසන්දි ගත්තත් අපි හිතමුකෝ ද්වේෂය කිට්ටු වෙලා තිබිච්ච කර්මයකින් ගත්ත කියලා. එතකොට ද්වේෂයේ භවය අධිකයි. එතකොට ටිකක් අර කෙලෙස් වල වුණත් මට්ටම් වෙනස්කම් අපිට පේන්න පටන් ගන්නවා. එතකොට මේ භවයෙන් භවයේ කැඩුවා මේක ලස්සනට විස්තර කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් නිසා තමයි තේරවාදය ඇතුළේ ඔක කඩලා ඇත්තේ කියලා මම හිතන්නේ. එහෙමයි. පැහැදිලි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එමනම් හොඳයි අපි අදට අවසන් කරනවා. හෙට දවසෙත් අපි ඉතිරි පාඩම් ටික ඉදිරියට කරගෙන යමු. රසවත් කරගන්න දෙනවා කුසල සම්භාරය තව තවත් ධර්මඥාන භවනා ඥාන දිනු කරගෙන නිවනේ සැනසෙන්නටම හේතු වේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කර්මයේ උපනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. සාදු සාදු සාදු.